රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. දැන් හරිම ලේසි පැහැදිලි කරන්න. මොකද ලෞකික ධර්මෙ මෙතේ පැහැදිලි කරානේ. එහෙනම් ලෞකික ධර්මයට තව එහා ගියපු ඥාන අවබෝධයක් තමයි ලෝකෝත්තර ධර්මය කියන්නේ. පින්වතුනි දැන් අපි මේ ධර්මයේ සාකච්ඡා කරද්දී පැහැදිලිවම අපි දැක්කා දුගතිය උපදිනවා සුගතිය උපදිනවා. අකුසල කර්මයෙන් දුගතිය උපදිනවා. කුසල කර්මයෙන් සුගතිය උපදිනවා කියලා. ඒ දෙකටම අපි කියන්නේ ලෞකික කුසල අකුසල. ලෞකික කුසල අකුසල. ලෝකෝත්තර කුසලයේ කියලා තවත් විශේෂ කුසලයක් තියෙනවා. ලෝකෝත්තර කුසලයේ. ලෞකික කුසලයේ කිව්වේ අර දස කුසලයෙන් වෙන්වීම. ලෝකෝත්තර කුසලයේ කියන්නේ මොකක්ද එහෙනම්? හොඳට අහගන්න. තං සුනාථ සාදුකං මනසිකරෝත සියලු දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් මේ ධර්මයට මනාකොට කන් දෙන්න. ඔන්න අහගන්න එහෙනම් හොඳට. මං ගොඩාක් වෙලා ගන්නෑ. කෙටි වෙලාවකින් විග්‍රහ කරලා නවත්තනවා. හොඳට අහගන්න. ලෝකෝත්තර කුසලයේ කියන්නේ මොකද්ද? දැන් ඔබ දැක්ක කුසලයේ කියන්නේ හැකියාව කියලා. මොන හැකියාවද? හිත මෙල්ල කරගැනීමේ හැකියාව. හිත දමනය කරගැනීමේ හැකියාව. හිත සංවර කරගැනීමේ හැකියාව. හිත ශික්ෂණය කරගැනීමේ හැකියාව. ඒක තමයි කුසලය. අබෞද්ධයෝ නොදන්න බෞද්ධයෝ දන්න කුසලය. අබෞද්ධය දන්නේ කුසලයේ ගැන. බෞද්ධයා විතරයි දන්නේ කුසලයේ ගැන. එහෙනම් දැන් ඔබ ලෝකෝත්තර කුසලයට අවබෝධ කරගන්නයි යන්නේ. එහෙනම් පින්වතුනි යමෙක්ට පුළුවන් නම් දස කුසලෙන් වෙන් වෙලා වාසය කරන්න ඒකත් මහා හැකියාවක්. ඒකට තමයි ලෞකික කුසලයේ කියන්නේ. එහෙනම් ඒ යන්න ලෞකික කුසලයේ හැසිරෙන කෙනාට ලෞකික සැපේ උදා වෙනවා. දස කුසලෙන් වෙන් වෙලා ජීවත් වෙන කෙනාට මෙලොවත් පරලොවත් සුගති සැපේ උරුම වෙනවා. එයා මෙලොවත් සැපසේ වසනවා. එයා පරලොවත් සැපසේ වසනවා. එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. යමෙක් තැවෙන අන්දමින් හැමතිස්සෙම වැඩ කරනවා නම් ඉද තප්පති පෙච්ච තප්පති මෙලොවත් තැවෙනවා නම් ඔහු දැන් තමන් කරපු දේවල් ගැන තැවි තැවි ඉන්නවනේ. අයියෝ මං අපරාධී වැඩේ කරේ. අයියෝ මං ඒ වැඩේ කරපු එක වැරදි. අයියෝ මං ඒ කියපු කතාව හොඳ නැහැ. මේ දේ නොකර ඉන්නයි තිබුණේ. එහෙම නොකර ඉන්නයි තිබුණේ. එහෙම නොකිය ඉන්නයි තිබුණේ කියලා හැමතිස්සෙම තමන් කරපු කියපු දේවල් ගැන තැවෙන ස්වභාවයක් තියෙනවා. ඉද තප්පති පෙච්ච තප්පති කත පාපූපයත තප්පති. මෙන්න මේකට තමයි පාපය කියන්නේ. හිත තැවෙන ස්වභාවයට තමයි පාපය කියන්නේ. තප්පති තැවෙනවා. තැවෙන කෙනාට තියෙන හැමතිස්සෙම තාපේ හිතේ. මෙලවත් තැවෙනවා. ඔහු මෙලවත් තැවෙනවා පරලොවත් තැවෙනවා. එහෙනම් තැවෙන විදිහට ඔබ වැඩ කරගත්තොත් කවුද තැවෙන්නේ? දස අකුසලයේ දෙන කෙනා. එහෙනම් එයා මෙලවත් තැවෙනවා පරලොවත් තැවෙනවා. එයා මෙලොවයි පරලොවයි දෙකේම තැවෙනවා. ඉත තප්පති පෙච්ච තප්පති කතපාපු උබයත තප්පති පාපකාරී කතන්ත තප්පති බිහියෝ තප්පති දුක්ගතින් ගතෝ. එයා දුගතියෙන් දුගතියටම යනවා. මම මේ වගේ පව් කරගත්තානේ කිය තැවි තැවි. එහෙනම් ඒක තමයි පාපය කිව්වේ. පාපේ විපාකේ තැවීම. තැවීම කියලා කියන්නේ සාංශාරික වශයෙන් මහා දුක්ඛ ස්කන්ධයක්. දුගතිය. සුගතිය කිව්වේ මොකද? ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤ උබයත් නන්දති පුඤ්ඤම් මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුගතින් ගතෝ. පින් කරන්නා. ඒ කියන්නේ යහපත් ආකාරයෙන් ජීවත් වෙන කෙනා. සිතකය වචනය අර දස කුසලෙන් වෙන් කරගෙන ජීවත් වෙන කෙනා. එයා සතුටු වෙන හැමතිස්සෙම. කුමකට සතුටු වෙන්නේ? එයා සතුටු වෙනවා මම නිර්වද්‍ය ජීවිතයක් ගත කරන්නේ. මගෙන් කාටවත් වැරද්දක් වෙන්නේ නැහැ. අඩුම තරමේ මේ මහ පොළවේ කුරා කූඹියටවත් ශුද්‍ර ජීවිතයටවත් මගෙන් හානියක් නැහැ. ගහක කොලයක්වත් කඩන්නේ නැහැ. මේ සකල ලෝක විශේෂයටම මෛත්‍රිය පතුරවමින් ජීවත් වෙන්නේ. ඒ නිසාම එයා හැමතිස්සෙම සතුටෙන් ජීවත් වෙනවා. එයාට මෙලව සතුට වගේම පරලොව සතුට උදා වෙනවා පුණ්‍ය ශක්තියෙන්. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤ උබයත නන්දති පින් කරන්නා දෙලොම සතුට වෙනවා. පව් කරන්නා දෙලොම තැවෙනවා. පින් කරන්නා දෙලොම සතුට වෙනවා.
බියෝ නන්දති සුග්ගතින් ගතෝ. ඒ සතුට වර්ධනය කරගනිමින් ඔහු සුගතියෙන් සුගතියටම යනවා. අන්න සුගතියයි දුගතියයි. අන්න පිනයි පවයි දෙකේ වෙනස. එහෙනම් පව් කරන්නා දුගතියට යනවා. පින් කරන්නා සුගතියට යනවා. එහෙනම් පින්වතුනි දස අකුසලයේ පාපයයි දස අකුසලෙන් වෙන් වී වාසය කිරීම තුළ පින ජනිත වෙනවා. එහෙනම් ඒ පින ජනිත කරගන්න කෙනාට උපරිම යන්න පුළුවන් දුර සුගතියට විතරයි. ඒ කියන්නේ යාට පුළුවන් උනේ දස අකුසලෙන් වෙන් වෙලා වාසය කරන්න විතරයි. ඊට එහා හැකියාවක් එයා තුල නැහැ. නමුත් ඊට එහා හැකියාවක් තියෙනවා. මොකද්ද ඒ හැකියාව? දැන් බලමු මේ හැකියාව මොකද්ද කියලා. දැන් ඇයි මේ සුගතිය හරි දුගතිය හරි උපදින්නේ? අන්න ඔය ප්‍රශ්නෙට දැන් අපි උත්තරේ හොයාගන්න ඕන. මෙන්න නිර්වාණ ධර්මයේ හොඳට අහගන්න මනාකොට. දැන් කල්පනා කරන්න එපා මේ වෙලාවේ ගෙදර යන එකයි අරහ යන එකයි ගෙදර යන එකයි හෙට කරන්න තියෙන වැඩයි අනිද්දා කරන්න තියෙන වැඩයි දැන් මේ වෙලාවේ කල්පනා කරොත් මතක තියාගන්න ඔය කරගන්න වැරද්දට සංසාරේ වසර කෝටි ගණන් තිස්සේ තව වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. තව ගෙවල් හම්බෙයි කෝටි ප්‍රකෝටි ගණන්. තව රැකියා හම්බෙයි තව කෝටි ප්‍රකෝටි ගණන් සංසාරේ. මෙතන වරද්ද ගත්තා කියන්නේ. තව අනන්ත කාලයක් මේ සංසාරේ කඹුරු ඉන්න වෙනවා. ඒ නිසා සියල්ල හිතින් අත්හැරලා දාලා මේ බණ ටික අදහලා යන්න ඕනේ මෙතනින්. ඕවා තමයි සංසාරේ මෙච්චර කාලයක් කරේ. අදත් ගිහිල්ලා කරන්න තියෙන්නේ සංසාරේ මෙතෙක් කරගත්ත මොඩ වැඩ ටිකම තමයි. ඒ නිසා ඥානවන්තයෙක් විදියට මේ ධර්මයට මනාකොට කන් දෙන්න කියලා මම ඔබ ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. මොකද හැම වෙලේම අපි ධර්මයේ දේශනා කරන්නේ මේ ස්ථානට එන්නෙත් නැහැ. ඔබට මෙහෙම ධර්මයේ අවස්ථාව අහන්න හැමදාම අවස්ථාවක් උදා වෙන්නෙත් නැහැ. එහෙනම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමයි මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම අවස්ථාව. ඒ ශ්‍රේෂ්ඨතම අවස්ථාව මගහැරලා යන්න එපා. ලෝයේ 2.5 ලෝකේ තියෙන පොඩි වැඩක් ගැන කල්පනා කරලා. මේ අසාර ලෝකයේ වැඩපිළිවෙලකට වටිනාකමක් දීලා මේ සාර ධර්මය අත්හරින්න එපා පින්වතුනි. මං එහෙම කියන්නේයි නැත්තම් හිතෙනවා දැන් මේලා මාර්යා කියනවා දැන් නිර්වාණ ධර්මේ පටන් ගන්නකොටම යමල්ලා දැන් ওই බණ ඇහුව ඇති දැන් ගෙදර යන්නත් එපයි. ගෙදර තමයි මෙච්චර කාලයක් ගියේ සංසාරේ පුරාම. මහ ගෙදර හිටියේ වැඩි කාලයක් නිරේ. ඒ නිසා ගෙදර යනවා කියලා අවසානයේ යන්නේ මහ ගෙදරට වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ධර්මයට මනාකොට කන් දෙන්න. පින්වතුනි ඇයි උපදින්නේ කෙනෙක්? ඇයි සත්‍යයක් මේ සංසාරේ උපදින්නේ කියලා බැලුවොත් මේ කර්ම ශක්තිය හිතේ ජනිත වෙන නිසායි. කම්මස්ස කෝමි කම්ම දායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස දායදෝ භවිස්සාමි इति යනාදි වශයෙන් කර්මයෙන් තමයි මේ ඉපැද්දුවේ. දැන් බලන්න හැමෝටම තියෙනවා ඇහක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා ශරීරයක් තියෙනවා මනසක් තියෙනවා. ඔය හැයිනේ තියෙන්නේ මම කියලා. මගේ ඇහ මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය මගේ මනස ඔය හයනේ තියෙන්නේ. ඔය හය කොහොමද හටගත්තේ? දැන් දුගතියෙත් ඔය හය තියෙනවා සුගතියෙත් තියෙනවා. දුගති සත්‍යයටත් ඔය හය තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස. බල්ලෙක් ගමු පූසෙක් ගමු මොකෙක් හරි සතෙක් ගමු. ඒකටත් තියෙනවා ඔය හය. මිනිසෙක් ගත්තාම දෙවියෙක් ගත්තාම බ්‍රහ්මයන්ගේ කතාව විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒක අපි වෙනම විග්‍රහ කරගමු. දෙවියෙක් ගමු. දෙවියටත් තියෙනවා ඔය හය. මිනිසයාටත් තියෙනවා. එහෙනම් සුගතිය හරි දුගතිය හරි දෙකේම ඉපදිලා ලැබිලා තියෙන ඇහක් කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක්. ඔන්න ඔය හය. ඔය හය කොහොමද හටගත්තේ? ඔය හය කොහොමද හටගත්තේ කියලා බැලුවාම කර්මජ ශක්තියෙන් තමයි හටගෙන තියෙන්නේ. කර්ම ශක්තියෙන්. එහෙනම් මේ හැදුවේ කර්මයෙන්. කන හැදුවේ කර්මයෙන්. නාසය හැදුවේ කර්මයෙන්. දිව හැදුවේ කර්මයෙන්. කය හැදුවේ කර්මයෙන්. මනස හැදුවේ කර්මයෙන්. කර්මයෙන් උපද්දලා දීපු මේ හය තමයි දැන් අපි මේ පරිහරණය කරන්නේ. මම කියලා ගන්නේ මේ හයට. එතකොට පින්වතුනි මේ විදිහට මේ හයක් හටගත්තේ ඇයි කියලා බැලුවාම පෙර භවයේ රැස් වුණ කර්ම ශක්තිය. ඒ රැස් වෙච්ච කර්ම ශක්තියෙන් තමයි පෙර භවයේ අවසන් වෙනකොට පුනර්භවයේ හැටියට මේ භවය නිර්මාණය කළේ. එහෙනම් පෙර භවයේ අවසන් වෙනවත් එක්ක මේකට කියන්නේ පටිසෝපාද ක්‍රියාවලිය මේ වෙලාවේ විග්‍රහ කරන්න කාලෙ මදි නිසා මම මේ මූල ධර්මයේ පැහැදිලි කරා. එහෙනම් දැන් මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හය කර්මයෙන් තමයි ජනිත කළේ. කර්මයෙන් එපැද්දුවේ. දැන් බලන්න මෙතන ඉන්න පින්වතුන් එකිනෙකාගේ ස්වරූපය එකිනෙකාට වෙනස්. එකිනෙකාගේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයේ ස්වභාවය එකිනෙකාට වෙනස්. මේ වෙනස නිර්මාණය කළේ කවරෙක්ද? අන්නර කර්ම ශක්තියෙන්. එහෙම නැතුව දෙවියන් වහන්සේ මැව්වා නෙවෙයි. සර්වබලධාරී දෙවියෙක් නෑ මේ ලෝකේ. සර්වබලධාරී දෙවියෙක් හරි මැවුම්කාරයෙක් හරි මේ ඔබව නිර්මාණය කළා නෙවෙයි. කර්ම ශක්තියෙන් ඔබව නිර්මාණය කළේ. එහෙනම් කර්ම ශක්තියෙන් ඔබව නිර්මාණය වුණේ කර්ම ශක්තිය රැස් වෙච්ච නිසානේ. එහෙනම් දැන් පුරාණ කර්මයෙන් දැන් මේ අත්භවයේ නිර්මාණය වුණා.
එහෙනම් මිනිස්සෙක් වුණත් මොන සතෙක් වුණත් ඔච්චර තමයි. එහෙනම් පින්වතුනි දැන් අපි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පරිහරණය කරනවා මගේ කියලා. දැන් අපි මේ ධර්මය ගැන දන්නේ නැහැ. දැන් අපි මොකද්ද දන්නේ? අපි ඉපදුනා කියලා දන්නවා මව් කුසෙන්. ඊට පස්සේ ඉපදිච්ච නිසා ජීවත් වෙනවා කියලා දන්න ඔච්චරයි දන්නේ. දැන් ඉතින් ජීවිතේ ගැට ගහ ගන්න මොන හරි ක්‍රමවේදයක් හොයන එච්චරයිනේ. හැමෝම හොයන්නේ ජීවත් වීමේ යම්කිසි ක්‍රමවේදයක් මිසක් එතනින් එහාට මේ මොකටද ඉපදුනේ? මොකද්ද මේ ජීවිතයේ අර්ථය? ඇයි මෙහෙම උපදින්නේ? ඇයි මෙහෙම දුක් විඳින්නේ? කවුරුත් හිතලා බලනවද? නෑ. හිතලා බලන්නේ ජීවිතේ ගැට ගහ ගන්න මොකක් හරි රස්සාවක්, ව්‍යාපාරයක්, ආදායමක් හොයාගත්තා නම් ජීවිකාවක් තිබුණා නම් ඇති කියන තැන ඉඳගෙන තමයි ඔක්කොම කරන්නේ. ඊට පස්සේ තව දෙයක් කරනවා. මොකද්ද? දැන් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ලැබුණානේ. දැන් ඉතින් මේ හය පරිහරණය වෙන්න එපයි. දැන් මේ හය පරිහරණය කරනකොට අපිට හැමතිස්සෙම ඕන වෙනවා මොකද්ද? ඇහැ පරිහරණය කරන්න නම් අපට රූප බලන්න ඕනේ ඇහෙන්. ඇහැ පරිහරණය කරන කුවේ ඇහෙන් රූප බලනවා. කනින් ශබ්ද අහනවා. නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසින් අදහස්. ඔන්න. ඔය හය තමයි අපට ලැබෙන්නේ. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනසට අදහස්. ඉතින් මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන හය මේ බාහිර වශයෙන් අපිට මේ හැකන නාසය දිව ශරීරය මනස කියන හයට අරමුණු වන මේ බාහිර ආරම්මන නිකන් රූප උනාට හරියන්නේ නැහෙනි. නිකන් රූප වැඩන්නේ නැහැ. ඇහැ පිනවන රූප වෙන්න ඕන. නිකන් සද්ද හරියන්නේ නැහැ. දැන් අර මෙතන ජෙනරේටර් එකේ සද්දයක් එනවා. ওই සද්ද හරියන්නේ නැහැ නේ ඔබට. ඔබට ඕන සංගීතේ මිහිරි හඬක්. නාසය පිනවන ගන්ධ ඕන, දිව පිනවන රස ඕන, කය පිනවන ස්පර්ශ ඕන, මනස පිනවන අදහස ඕන. ඔය ටික තමයි ජීවිතේ හොයන්නේ හැමතිස්සෙම. ඇහැට ප්‍රිය රූප ඇහෙන් ප්‍රිය රූප හොයනවා. කනෙන් ප්‍රිය ශබ්ද හොයනවා. නාසයෙන් ප්‍රිය ගන්ධ හොයනවා. දිවෙන් ප්‍රිය රස හොයනවා. කයෙන් ප්‍රිය ස්පර්ශ හොයනවා. මනසෙන් ප්‍රිය අදහස් හොයනවා. දැන් මේ ධර්මයට මනාකොට කන් දෙන්න ඔබ නිවන් දකින්න. ඔබ සංසාර දුකින් නිදහස් වෙනවා. උත්තරීතර ධර්මාබෝධයට පත් වෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියට. ඒ නිසා මනාකොට මේ ධර්මයට දැන් කන් දෙන්න. කලින් ඉස්සෙල්ලා දේශනා කරපු ධර්මයට කන් දුන්නා වගේම ඊටත් වඩා ඌමනාවෙන් සෝතවදානෙන් ඌමනාවෙන් මේ ධර්මයට කන් දෙන්න. ලෝකෝත්තර ධර්මය. එහෙනම් පින්වතුනි අපි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයෙන් හැමතිස්සෙම ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය අදහස් හොයමින් කල් ගෙවනවා. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉත්තකාන්ත මනාපාච යාවත් इति උච්චති. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතේ නිරුද්ධಂತಿ තන්තේ සන්දුක සම්මතා යම් පරේ සුඛතෝ හෝ තදරියාහු දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ හෝ තදරියා සුඛතෝ විදු. ඔය ගාථා තුනේ තියෙනවා ඔබ සංසාරේ පුරා සෙව් අවබෝධය. මේ ගාථා තුනේ තියෙනවා ඔබ සසර පුරා හෙව්ව නිවන. දැන් එනං අහගන්නේ උතුම් වූ නිවන ගැනත් නිර්වාණ මාර්ගය ගැනත්. බුදුරජාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ අපට පෙන්වා දෙනවා රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා. මහාන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා හයක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා හයක් තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයට ගෝචර වෙන අරමුණු හයක්. නිකන් ඒව නෙවෙයි මේ හය. මේ හය මොනවද? ඉත්තකාන්ත මනාපාච යාවත් इति උච්චති. ඉෂ්ඨකාන්ත මනාප. ඉෂ්ඨ කිව්වේ දැන් හැමෝම ප්‍රාර්ථනා කරන රූපයක් තියෙනවා තම තමන්ගේ. සමායි. තම තමන්ගේ ස්වභාවයට අනුකූලව තම තමන්ගේ චින්තනයට අනුකූලව තමන්ගේ සංකල්පයට අනුකූලව කෙනෙක් හොයන රූපයක්. මම හොයන්නේ මේ වගේ රූපයක්. මගේ හිතේ තියෙන රූපේ මේ වගේ. මට ඕන මෙන්න මේ වගේ රූපයක්. මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ හැඩතල තියෙන රූපයක්. මගේ හිතේ ඉන්න කුමාරයා, කුමාරි, සිහින කුමාරයා, සිහින කුමාරිය අනාදි වශයෙන්. අපි වහම ගමුකෝ. මේක තෝරගන්න හොඳට. එහෙනම් අන්න එතකොට ඒ රූපේ කවදා හරි දවසක ඔහු බලාපොරොත්තු වෙන රූපේ. ඔහු ප්‍රාර්ථනා කරන රූපේ. අන්නේ ප්‍රාර්ථනා කරන රූපේ තමයි ඉෂ්ට රූපේ. ඒ කියන්නේ ප්‍රාර්ථනා විෂ්ට වෙන්නේ ඒ රූපේ නිසා. ඒ නිසා ඉෂ්ට කියලා ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ තම තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන ස්වභාවයක් තියෙනවා. මට මෙන්න මේ වගේ රූපයක් ලැබුණොත් තමයි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ. අන්න ඒක ඔහුට ඉෂ්ට රූපේ. මට මෙන්න මේ වගේ සද්දයක්, මේ වගේ සංගීතයක් ලැබුණොත් තමයි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ. අන්න ඒක ඔහුට ඉෂ්ට සද්දයක්. ඒ විදිහටම ඉෂ්ට ගන්ධ, ඉෂ්ට රස,
ඉෂ්ට පහස, ඉෂ්ට අදහස්, ඉෂ්ට ධම්ම තියෙනවා. ඒවා දෙනකොට අපි කියනවා අන්න ඊටු දෙවියා කියලා. ඉෂ්ට දෙවියා කියලාත් කියනවා ඒවට. ඉෂ්ට දේවතාවුන් වහන්සේලාත් කියනවා. මොකද්ද? අර බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙනවා නම්. ඉෂ්ට දෙවි දේවතාවුන් වහන්සේලා. ලෝකේ යනවා නම් ඉතින් ඉෂ්ට දෙවියන්ගෙන් උපකාර ලැබෙනවා. ඒක අවශ්‍යයි. ඒක වෙනම දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ලෝකෙන් ඈතර වෙන කෙනෙක්ට මේ ධර්මයේ. ලෝකේ යන කෙනෙක්ට නෙමෙයි. ලෝකයේ කියන දුක දැකලා ලෝකයේ කියන දුකෙන් නිදහස් වෙන කෙනෙක්ට. එහෙනම් පින්වතුනි ඔන්න බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන එහෙනම් ඉෂ්ඨකාන්ත මනාප. කාන්ත කියන්නේ මෙතන. කාන්ත කියලා කියන්නේ දැකුම් කළු ස්වභාවය. කාන්තිමත් ස්වභාවය. තමන් යම්කිසි රූපයකට කැමති නම් ඒ රූපේ තමන්ට කාන්තිමත්. දහසක් දෙන අතර හිටියත් ඒ රූපේ කැපිලා පේනවා. කළුගල් ගොඩක් මැද්දේ මැණික් ගලක් තිබ්බොත් අර කළුගල් ඔක්කොම යටපත් කරගෙන අර මැණික් ගල පේනවා. අන්න කාන්තිමත් නිසයි මැණික් ගල පේන්නේ. එහෙනම් මැණිකේ තියෙන කාන්තියක්, කැල්මක්, කාන්තිමත් ස්වභාවයක්. ඒ කාන්තිය නිසා, කිරණ ශක්තිය නිසා අපිට මැණික් ගල පේනවා. ඒ වගේ එහෙනම් කාන්තිය කිව්වේ ඒකට. එහෙනම් අන්න බලන්න දහසක් දෙන අතරේ ඉන්නවා රූපයක්. දහසක් දෙන අතරේ කෙනෙක් ඉන්නවා. ස්ත්‍රියක් හෝ ඒවා පුරුෂයෙක් හෝ ඒවා. ඒ රූපේ තමයි තමන් බලාපොරොත්තු වෙච්ච තමන්ට සැප පිණිස පවතිනවා කියලා තමන් හිතාගෙන ඉන්න රූපේ. ඒ නිසා උඩට අර දහසක් දෙන අතරේ දහසක් නුවන් අතරේ අර රූපේ පේනවා. ලක්ෂයක් මැද්දේ හිටියත් තමන් ප්‍රිය කරන රූපේ පේනවා. මෙන්න මේ ස්වභාවයට කියනවා කාන්තිය කියලා. කාන්ත. ඉෂ්ඨකාන්ත. ඒ නිසා තමයි බොහෝ මිනිස්සු තමන් අර ප්‍රිය කරන වස්තුව කියලා, තමන්ගේ ප්‍රිය කරන මැණික කියලා කියන්නේ මගේ මැණික කියන්නේ. ඇයි ඒ? මගේ මැණික කියලා කියන්නේ මොකක් නිසාද? අර කාන්තිමත් ස්වභාවය. කියන්නේ දහසක් දෙනා මැද්දේ හිටියත් තමන්ට එයාව පේනවා. අර කළුගල් ගොඩක් මැද්දේ මැණිකක් තිබුණාම මැණික පේනවා වගේ දහසක් දෙනා මැද්දේ එයාට පේනවා. එතකොට එයාට පේනවා අනිත් ඔක්කොම කළුගල් අර තමන් ප්‍රිය කරන රූපේ විතරක් මැණිකක් වශයෙන්. ඒ නිසා තමයි මැණික කියලා ආමන්ත්‍රණය කරන්නේ. ඉෂ්ඨකාන්ත මනාප. මනාප කියන්නේ මන ආප. ඉසලතර ආප කිව්වේ අපි ආපණය කිව්වේ. මන වඩන. ආප කියන්නේ පෝෂණය කරනවා. මන වඩනවා. මන වඩනවා කියේ මොකක්ද? මන වඩනවා කිව්වට ඔක තේරෙන්නේ නැහැ. මන වඩනවා කියේ මොකක්ද? මෙනෙහි කිරීම වර්ධනය කරනවා. ඒ කියන්නේ හිත ඉන්න හොඳයි මේ ගැන. මෙනෙහි කිරීම වර්ධනය කරනවට මන වඩනවා කිව්වේ. ඒ කියන්නේ ඒ ගැන හිත ඉන්න හොඳ මාතෘකාවක්. මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතවිල්ලෙන්. වෙන කිසිවක් ගැන හිතන්න හදවතට ඩක් නෑනේ කියලා කියන්නේ. අන්න එක විදියට හිතනවා දැන්. ඇඳේ පෙරලීගෙන කල්පනා කරනවා, හිටගෙන ඉඳගෙන හැම විදියටම තනියෙන් hina වෙනවා, මෙනෙහි කරනවා. අන්න මෙනෙහි කරන්න හොඳ දෙයක්. මන වඩනවා කියේ මෙනෙහි කිරීම වර්ධනය කරනවා කියන එක. එහෙනම් අන්න අපි මෙනෙහි කරන්න කැමති මොන දේවල් ගැනද? ප්‍රිය දේවල් ගැන. අප්‍රිය දේවල් ගැන මෙනෙහි කරන්න කැමති නෑ. ප්‍රිය දේවල් ගැන මෙනෙහි කරන්න කැමති. එහෙනම් අන්න බලන්න. ඉෂ්ඨකාන්ත මනාප කියන ලක්ෂණ තුනෙන්ම පෙන්වන්නේ ප්‍රිය ස්වභාවය. ඉෂ්ඨ කියන්නේ ප්‍රිය ස්වභාවය. කාන්ත කියන්නේ ප්‍රිය ස්වභාවය. මනාප කියන්නේ ප්‍රිය ස්වභාවයමයි. පංචකාම ගුණය කියලා එකක් තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියලා. දැන් ඒක ගැන මේ වෙලාවේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද කාලය පිළිබඳ ප්‍රශ්න නිසා. නමුත් ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමින් දේශනා වෙනවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට තම තමන්ට අනුකූලව දැන් ධර්මයේ දකින්න ඕන. දැන් අනුන් ගැන හිතන එක, ලෝකෙ ගැන හිතන එක නතර කරලා මේ ධර්මයේ දැන් තමන් තුළින් දකින්න සමත් වෙන්න. මේ කියද්දි මේ ධර්මයේ දැන් තමන් තුළින් දකින්න මේ ස්වභාවය. දැන් එහෙනම් හැමෝම ගත්තා මෙතන මේ පින්වතුන් විශාල ප්‍රමාණයක් බණ අහනවා. හැම පින්වතෙක් සතුවම තියෙනවා අදහස් ගොන්නක් මේ රූප සැපයි. මේ ශබ්ද සැපයි. මේ ගන්ධ සැපයි. මේ රස සැපයි. මේ පහස සැපයි. මේ අදහස් සැපයි කියලා. එතකොට මෙතන අපි හිතමුකෝ 300ක් 400ක් ඉන්නවා කියලා. දැන් 400 දෙනාම අපි අරගෙන වෙන වෙනම බැලුවොත් 400 දෙනා කැමති 400 ආකාරයක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට. එක්කෙනෙක් කැමති රූපයට තව කෙනෙක් කැමති නැහැ. එක්කෙනෙක් කැමති ශබ්දයට තව කෙනෙක් කැමති නැහැ. එක්කෙනෙක්ට ප්‍රිය රූපේ තව කෙනෙක්ට අප්‍රිය වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට ප්‍රිය ශබ්දය තව කෙනෙක්ට අප්‍රිය ශබ්දයක් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට ප්‍රිය ගන්ධය තව කෙනෙක්ට අප්‍රිය ගන්ධයක් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට ප්‍රිය රසය තව කෙනෙක්ට අප්‍රිය රසයක් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට ප්‍රිය පහස තව කෙනෙක්ට අප්‍රිය පහසක් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට ප්‍රිය අදහස් තව කෙනෙක්ට අප්‍රිය අදහස් වෙන්න පුළුවන්.
ඒ නිසා ප්‍රිය අප්‍රිය කියන ස්වභාවය තීරණය වෙන්නේ තම තමන් තුළ පවතින සංකල්පයකට අනුකූලවයි. අන්න මෙන්න මේ සංකල්පීය වෙනස තමයි ඒ පුද්ගලයා තුළ තියෙන කාමය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මහාන මේ පුද්ගලයා තුළ පවතින කාමය කියලා කියන්නේ ඒ පුද්ගලයා සංකල්පීය වශයෙන් කැමති වෙලා ඉන්න ස්වභාවය. අන්න ඒකටයි කාමය කියන්නේ. කාමය කියන්නේ සංකල්ප ගොඩක්. හැමෝ තුළම තියෙන සංකල්ප. මේ බඳු රූප සැපයි, මේ බඳු රූප වටිනවා, මේ බඳු ශබ්ද සැපයි, මේ බඳු ශබ්ද වටිනවා කියලා සංකල්ප ටිකක්. මෙන්න මේ ඔබ තුල පවතින මේ සංකල්ප තමයි කාමය කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නිතේ කාමයානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ තියෙන විචිත්‍රවත් දේවල්. විචිත්‍රවත් දේවල් තියෙනවා. ඒකට නෙමෙයි කාමය කියන්නේ. දැන් බලන්න මෙතන මේ අපේ පින්වතුන් බොහොම අලංකාර විදිහට සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මේ ස්ථානේ සරසලා තියෙනවා. එතන විචිත්‍රවත්. ඒ විචිත්‍ර ස්වභාවයට නෙමෙයි කාමය කියන්නේ. කාමය කියන එක තම තමන්ගේ හිතින් හදාගත්ත සංකල්පයක්. හදාගත්ත කෙවට නිර්මාණය වෙලා තියෙන එකක්. ඔබ දන්නෙත් නැතුව නිර්මාණය වෙච්ච සංකල්පයක්. ඒ නිසා කාමය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. කාමය කිව්ව ගමන් අපි වරද්ද ගන්න තැන තමයි කාමය කිව්ව ගමන් අපේ මනසේ ක්‍රියාත් අපේ මනසට එන්නේ අදහසක් හැමතිස්සෙම කාමය. මේ ධර්මයේ මනාකොට ඇහුවේ නැති නිසා කාමය කියලා කිව්ව ගමන් අපේ ඔළුවේ වැඩ කරන්නේම අර ස්ත්‍රීන් පුරුෂයන් අතර තියෙන සම්බන්ධය විතරයි. කාමය කිව්ව ගමන්. අපි නම් අනේ ওই කාමයට නෑනේ, අපි නම් ඒ වගේ කාමයක් නෑනේ කියලා කියනවා. අපි තුල නම් එහෙම කාමයක් නෑ කියලා. වයසට යනකොට කියනවා අපි නම් ඉතින් දැන් කාමෙන් වෙන් වෙලා ඉන්නේ කියලා. කාමෙන් වෙන් වෙලා? හැරමිටිය එනේ නෙන්නවා ටීවී එක බලන්න. ටෙලිනාට්‍ය බලන්න. කාමෙන් වෙන් වෙලාද? පණ යන්නේ ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට හක් ගාලා කට ඇරගෙන. අන්තිම හුස්ම මාත්‍රේ යනකුණුත් කාමෙන් වෙන් වෙලාද වාසය කරේ? කාමය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. කාමය කියන්නේ මෙන්න මේ සංකල්ප ගොනුව. එකිනෙකා ජීවත් වන පරිසරය අනුව, එකිනෙකා ජීවත් වන අවකාශය අනුව, එකිනෙකා ඇසුරු කරන පුද්ගලයා අනුව, එකිනෙකාගේ කර්ම විපාක අනුව, එකිනෙකාගේ ඥාන ශක්තිය අනුව, එකිනෙකාගේ අත්දැකීම් අනුව එකිනෙකා තුල සකස් වෙලා තියෙනවා සංකල්ප ගොඩක්. මෙබඳු රූප හොඳයි, සැපයි, මෙබඳු ශබ්ද හොඳයි, සැපයි අනාදි වශයෙන් ඒ විදිහටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ගැන සංකල්ප ගොඩක් අප තුල නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ සංකල්පිත රාගයටයි අපි කියන්නේ කාමය කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මතක තියාගන්න කුඩා අත දරුවටත් තියෙනවා කාමය. මවගේ කුසෙන් බිහි වෙච්ච මොහොතේ ඉඳලම ඒ කාමයේ ක්‍රියාත්මකයි. මවගේ කුසෙන් බිහි වෙන්න ඕනේ නැහැ අතරම. කුසේ ඉඳිද්දිත් කාමයේ තියෙන්නේ. ඒ කියන්නේ තමන් කැමති රූපයක් තියෙනවා. කැමති සද්දයක් තියෙනවා. කැමති ගන්ධයක් තියෙනවා. කැමති රසයක් තියෙනවා. කැමති අදහස් තියෙනවා. කැමති ස්පර්ශ පහසක් තියෙනවා. කැමති අදහස් තියෙනවා. මේ කැමති කියලා කිව්වේ තම තමන් කැමති කියලා කියන්නේ තම තමන්ගේ සංකල්පයට අනුකූලව ඒ කැමැත්ත නිර්මාණය වෙලා තියෙනවා. මං කිව්වේ ඒකට අර ඔක්කොම සමාජ සාධක ටික බලපානවා. ඔහුගේ අධ්‍යාපනය, දැනුම, අත්දැකීම්, පුණ්‍ය ශක්තිය, පාප ශක්තිය, ඇසුරු කරන පුද්ගලයෝ, ඒ දෙමව්පියන්ගේ මේ පවුලේ පසුබිම හැමදේම බලපානවා. මේ අනුව තමයි කාමය නිර්මාණය වෙන්නේ. දැන් ලංකා මිනිස්සුන්ගේ කාමය වගේ නේ පිටරට මිනිස්සුන්ගේ කාමය වෙනස්. ඒ සංකල්ප බිහි වුණේ ඒ සමාජයට අනුකූලව. මේ සංකල්ප බිහි වෙන්නේ මේ සමාජයට අනුකූලව. එහෙනම් මේ කාමය කියන්නේ සංකල්ප ගොඩක්. හැමෝ තුළම මේ සංකල්පය තියෙනවා. එක සංකල්පයන්නේ සංකල්ප ගොනුවක්. සංකල්ප සමූහයක්. මේ සංකල්ප සමූහයට අපි පොදුවේ කියනවා කාමය කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තවත් පැහැදිලි කරොත් මම මේ වගේ රූපයක් ඇසුරු කරන්න කැමතියි. මම මේ වගේ සද්දයක් ඇසුරු කරන්න කැමතියි. මේ වගේ ගන්ධයක් ඇසුරු කරන්න කැමතියි. මේ වගේ රසයක් ඇසුරු කරන්න කැමතියි. මේ වගේ පහසක් ඇසුරු කරන්න කැමතියි. මේ වගේ අදහස් ඇසුරු කරන්න කැමතියි කියලා තම තමන් තුළ තියෙනව නේද සංකල්ප ගොනුවක්. අන්න ඒකට තමයි කාමය කියන්නේ. ඒ නිසා කාමයේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඔන්න ගැඹුරු තැනක් හොඳට තේරුම් ගන්න. මේ ධර්මයේ මනාවකට අහගෙන හිටියොත් ඔබ නැවත මේ භයානක සංසාරේ යන්නේ සසර ගමන අවසන් වෙනවා. බය වෙන්න එපා ඒක. අනිවාර්යයෙන් මේ ධර්මය ඔබට අවබෝධ වෙන හොඳට අහගන්න. එතකොට එහෙනම් මෙන්න මේ සංකල්පිත රාගයෙන් හොත් මේ කාමයේ කිනේකාට වෙනස්.
කෙනාගෙන් කෙනාට මේ කාමයේ වෙනස්. කුඩා දරුවටත් තියෙනවා කාමයේ. මං කිව්වේ අර අත දරුවට බිලින්දටත් තියෙනවා කාමයක්. ඔහුටත් තියෙනවා කැමති රූපයක් මවගේ රූපේ. ඔහුටත් තියෙනවා කැමති සද්දයක් මවගේ සද්දය. ඔහුටත් තියෙනවා කැමති ගන්ධයක් මවගේ කිරිපුසුඹ. ඔහුටත් තියෙනවා කැමති රසයක් මවගෙන් ලැබෙන කිරි රසය. ඔහුටත් තියෙනවා කැමති පහසක් මවගේ උකුල මවගේ සුවයහන. ඔහුටත් තියෙනවා කැමති අදහස් අම්මා ගැන හිත ඉන්න එක. අර අත දරුවා එයාටත් තියෙනවා කාමයේ. සංකල්පිත රාගය. එහෙනම් අර කුඩා කාලෙදිම උපදිනකොටම අපි මේ කෙලෙස් එක්කමයි උපදින්නේ. ලොකු වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ සංකල්ප ටික ලොකු වෙනවා. දැන් පොඩි කාලේ අම්මට පණ ඇරලා ආදරය කරපු පුතා ලොකු වෙනකොට බිරිඳක් හොයාගන්න. පොඩි කාලේ කුඩා දරුවෙක් වශයෙන් ඉන්නකම් ප්‍රිය රූපය අම්මා, ප්‍රිය සද්දය අම්මා, ප්‍රිය ගන්ධය අම්මා, ප්‍රිය රසය අම්මා, ප්‍රිය පහස අම්මා, ප්‍රිය අදහස අම්මා. ලොකු වෙනකොට තවදුරටත් හරියන්නේ නැහැ. සංකල්ප වෙනස් වෙනවා. දැන් මේ මවගෙන් ලැබිච්ච සතුට මදි දැන්. දැන් ඒක හරියන්නේ නැහැ දැන්. මේ සිත නැමැති මායя කරන වැඩ මේ. දැන් වෙනම සංකල්ප ටිකක් හදනවා. දැන් රූපය අර මවගේ රූපේ නෙවෙයි වෙන රූපයක් දැන්. මවගේ සද්දේ නෙවෙයි දැන් වෙන සද්දයක්. දැන් මොකද මව එන්න වියපත් වෙනවත් එක්කනේ. දැන් ඒ නිසා මවගෙන් ඒ සතුට දැන් ලැබෙන්නේ නැහැ. දැන් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ටිකක් හොයා ගන්න ඕන. එහෙනම් එයාගේ සංකල්පය දැන් වෙනස් වෙනවා. සංකල්ප එන්න වෙනස් වෙනවා. අර කුඩා කාලේදී බලන්න කුඩා දරුවෝ සෙල්ලංකාර අරන් සෙල්ලම් කරනවා. ලොකු වෙනකොට ඇත්තකාර එකක් ඕන. කුඩා කාලේ දැරියෝ බෝනික් වරන් සෙල්ලම් කරනවා. ලොකු වෙනකොට ඇත්ත දරුවෙක් ඕන. දැක්කද සංකල්පිත රාගේ වෙනස් වෙන හැටි. ළමයාගේ කුඩා කාලේදී ළමයා තුල පවතින සංකල්පිත රාගෙන් හොත් කාම එක විදිහක්. ඒ දරුවා ටිකක් ලොකු වෙලා යෞවනයෙක් වෙනකොට තව දුරටත් කාමයේ වෙනස් වෙනවා. ඒ කියන්නේ සංකල්ප වෙනස් වෙනවා. ඊට පස්සේ තරුණයෙක් වෙනකොට තව දුරටත් සංකල්ප වෙනස් වෙලා ඒ ප්‍රිය කරන දේවල් තවත් වෙනස් වෙනවා. ඊට පස්සේ මැදි වියට යනකොට තව දුරටත් මේ සංකල්ප වෙනස් වෙලා ඊට අනුකූල විදිහට අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳ ධර්මයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳ අදහස් වෙනස් වෙනවා. දැන් ඔහොම ඉන්නකොට දැන් ලංකාවේ ජන සමාජය ජීවත් වෙනවා. දැන් අපි තමු ගමේ ඉන්නවා. දැන් මේ බණ්ඩාරවිල ප්‍රදේශයේ. බණ්ඩාරවිල ප්‍රදේශයේ ඉන්නකම් තිබුණේ මේ ප්‍රදේශය තුල ජීවත් වෙමින් ගොඩනැගිච්ච සංකල්ප ටිකක්. මෙබඳු කාමයක්. මේ ප්‍රදේශයට උචිතාකාරයෙන් කාමයේ සකස් වෙලා තු සංකල්ප. දැන් මොකද කරන්නේ? දැන් රූපවාහිනිය බලනවා, අන්තර්ජාලය බලනවා. දැන් හරියන්නේ නැහැ මේ තියෙන කාමයේ හරියන්නේ නැහැ දැන්. දැන් අන්න අර අසත්පුරුෂ මාධ්‍යයෙන් පෙන්නනවා මේ ඕවා නෙමෙයි රූප මෙන්න රූප. මෙන්න සද්ද, මෙන්න ගන්ධ, මෙන්න රස, මෙන්න ස්පර්ශ, මෙන්න අදහස්. ඕවා නෙමෙයි මෙන්න මෙහෙ තියෙන්නේ. වරලා කොළඹ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙහෙ දාලා යනවා කොළඹ. කොළඹ ගිහිල්ලා ජීවත් වෙනවා දැන්. දැන් ගමේ ඉන්නකොට තිබිච්ච කාමයේ නෙවෙයි දැන් කොළඹදි තියෙන්නේ. ගමේදී කැමති වෙච්ච දේවල් වලට නෙවෙයි දැන් කොළඹදි කැමති වෙන්නේ. දැන් කොළඹම ඉන්නකොට තව කවුරු හරි අසත්පුරුෂයෙක් මුණ ගැහෙනවා. ඊට පස්සේ කියනවා මේ කොළඹ මොන කෙන්ගෙඩියක්ද බන් තියෙන්නේ? වාරෙන් යන්න මගෙත් එක මෙන්න ඒ රූපේ. එහෙ තියෙනවා මීට වැඩිය හොඳ රූප, හොඳ සද්ද, හොඳ ගන්ධ, හොඳ රස, හොඳ ස්පර්ශ, හොඳ අදහස්. දැන් එහෙ යනවා. එහෙ ගියාට පස්සේ අර සංකල්පිත රාගේ තව දුරටත් වෙනස් වෙනවා. සංකල්ප වෙනස් වෙනවා. එහෙදි කැමති වෙන්නේ මෙහෙදි කැමති වෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට නෙවෙයි ඊට වඩා වෙනස් ඒවා ටිකකට. අන්න බලන්න. සංකල්පිත රාගයෙන් හොත් මේ කාමය වෙනස් වෙනවා. එහෙනම් මතක තියාගන්න අසත්පුරුෂය ඇසුරු කරන්න මේ කාමය බලවත් වෙනවා. ඒකයි මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අසේවනාච බාලාණං කියලා. බාලය ඇසුරු කරන්න එපා කියලා. මොකද බාලයට පුළුවන් මේ සංකල්ප වර්ධනය කරන්න ඔබ තුල. බලන්න දැන් ඔබම දන්නවා ඔබම කියනවා කුඩා දරුවන්ගේ මේ වෙනකොට කුඩා දරුවන්ගේ කාම අදහස් වැඩි වර්ධනය වෙලා. අතීතේ ජීවත් වෙච්ච මිනිස්සු දැන් මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා ගොඩක් ඉන්නවනේ. ඒ අය කල්පනා කරලා බලන්න තමන් කුඩා කාලේදී තමන් කැමති වෙලා හිටපු දේවලුයි දැන් ඉන්න දරුවෝ කැමති වෙලා තියෙන දේවලුයි අතර වෙනස. එහෙනම් කුඩා කාලේදී තමන් තුල පැවතිච්ච කාමයයි දැන් දරුවෝ තුල තියෙන කාමයයි බැලුවම හසයි පුළොය වගේ. එහෙනම් දැන් දරුවෝ තුල මේ කාමයේ වර්ධනය වුණේ කොහොමද? ඒ සංකල්ප වර්ධනය වීමෙන්. සංකල්ප වර්ධනය වුණේ කොහොමද? මේ නවීන මාධ්‍ය විශේෂයෙන් මේ නූතන මාධ්‍ය, නවීන මාධ්‍ය, මේ සමාජ මාධ්‍ය මේවා හරහා. ඔබේ දරුවෝ දුරකථනයක් අතේ තියාගෙන ඔබ ඉන්ටර්නෙට් එකෙන් ගිහිල්ලා අරහි මෙහි ඔය බල ඔහම ඉන්න තාක් කල ඔය දරුවා තුල සංකල්පිත රාගය වැඩෙනවා. දන්නේම නැහැ. ඒකයි ඔය බාලයෝ ඇවිල්ලා ඔබේ දරුවන්ට කියනවා
මේ මෙන්න මෙච්චර ලස්සන රූප තියෙනවා මේ බලන්නකො මෙහෙම රූපක් තියෙනවා මේ වගේ සද්දක් තියෙනවා කිය. ඒ විදිහට ඔබේ දරුවන්ව මුලාවටපත් කරනවා. ඔබවත් මුලාවටපත් කරනවා මේ අසත්පුරුෂයෝ. එහෙනම් අර බලන්න සංකල්පිත රාගය කියලා කියන්නේ අප තුල පවතින දුර්වලකමක්. සංකල්පිත රාගින් හොත් කාමය කියලා කියන්නේ අප තුල අසත්පුරුෂයෝ නිසාම ඇතිවෙච්ච සංකල්ප ගුණයක්. කාමය කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ කාමය තුලින් ආපු අදහස් ටිකක් තමයි මේ රූප සැපයි මේ ගන්ධ සැපයි මේ ශබ්ද සැපයි මේ ගන්ධ සැපයි යනාදි වශයෙන්. එතකොට මේ කාමයේ 6 ආකාරයි. කොහොමද? කැමැති රූප කාමය. කැමැති ශබ්ද කාමය. කැමැති ගන්ධ කාමය. කැමැති රස කාමය. කැමැති පහස ස්පර්ශ කාමය. පොට්ටබ්බ කාමය. කැමැති අදහස් ධම්ම කාමය. කාමයේ 6 ආකාරයි. එහෙනම් ඔන්න ඔකට තමයි කාමය කිව්වේ. එහෙනම් කාමය කිව්වහම අර ස්ත්‍රීන් පුරුෂයන් අතර තියෙන සම්බන්ධය ඒකෙත් එක කොටසක් විතරයි. කාම එක කොටසක් විතරයි ඒක. එහෙනම් ඔබට දැන් වැටහෙනවා ඇති අර කුසේ ඉඳිද්දි තියෙනවා කාමේ. නමුත් අර ඉපදිච්ච තැන ගමුක අපි. ප්‍රසූත වෙච්ච ඒ කියන්නේ ලෝකෙට බිහි වෙච්ච වෙලාවෙ ඉඳලා දරුවා අර වයසක මහල්ලෙක් වෙලා කොයි වෙලාවක හරි පණ කෙන්දේ යනකනුත් මෙන්න මේ සංකල්පිත කාමය මේ සංකල්පිත රාගය තුල ජීවත් වෙන එක. ඒ කියන්නේ අර කාමයේ තුල ජීවත් වෙන්නේ. එතකොට පින්වතුනි මෙන්න මේ කාමයේ තුලින් ආපු මේ තීරණය මේ රූප සැපයි මේ ශබ්ද සැපයි මේ ගන්ධ සැපයි මේ රස සැපයි මේ ස්පර්ශ සැපයි මේ අදහස් සැපයි කියන මෙන්න මේ තීරණය තුල ඉඳගෙන තමයි මේ සකල ලෝක සත්‍යයම ජීවත් වෙන්නේ. කටයුතු කරන්නේ. හැමෝම ජීවත් වෙන්නේ ඔන්න ඔය කාමයට අනුකූලව. තම තමන්ගේ කාමයේ හැබෑ කරගන්න තමයි හැමෝම වෙහෙසෙන්නේ. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉච්ඡකාන්ත මනාපාච යාවත් ඊති උච්චති. මේ ලෝකයේ තුල මහාන එක් පුද්ගලයා කැමති එක් පුද්ගලයා සංකල්පිත වශයෙන් සංකල්පීමේ වශයෙන් කැමතිලා තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තියෙනවා. ඒවා තමයි ඒ අය නම් කරගෙන ඉන්නේ සැපේ කියලා. සැප කියලා. සදේවකස්ස ලෝකස්ස ඒතේ වෝ සුඛ සම්මතා. දෙවියන් සහිත ලෝකයේ සැපයි කියලා නම් කරගෙන තියෙන සම්මත කරගෙන ඉන්නේ මෙන්න මේ තමන්ගේ කාමය. නොහොත් අර තමන් කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ටික. නොහොත් තමන් ප්‍රිය කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ටික. මේ නොඑක් පරියායන් කියන්නේ කොහොම හරි ඔබට මේක තේරුම් කරලා දෙන්න ඕන නිසා. තවත් විදිහකට කිව්වොත් ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය අදහස්. ওই ටික තමයි සැපයි කියලා නම් කරගෙන ඉන්නේ. සදේවකස්ස ලෝකස්ස ඒතේ වෝ සුඛ සම්මතා. දෙවියන් සහිත ලෝකයා සැපයි කියලා සම්මත කරන් ඉන්නේ අන්නර තමන්ගේ සංකල්පිත රාගයෙන් නම් කරලා තියෙන ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය අදහස් ටික. ඕක තමයි සැප. ඔන්න සැප. යත්ත චේතේ නිරුද්ධාන්ති තන්තේ සන්දුක්ඛ සම්මතා. මෙන්න මේ ප්‍රිය කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අදහස් නොලැබී යෑම, අහිමි වී යෑම, වෙන් වී යෑම. මෙන්න මේ ස්වභාවයට තමයි ලෝකයා සම්මත කරන්නේ යත්ත චේතේ නිරුද්ධාන්ති. ඒ කිව්ව ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ටික නොලැබී යෑම, එයින් වෙන්වන්නට සිදුවීම, ඒ අහිමි වී යෑම තමයි ලෝකයා සම්මත කරන් ඉන්නේ තන්තේසන් දුක සම්මතා. ලෝකයා සම්මත කරන් ඉන්නේ ඒක දුක හැටියට. හොඳට තෝරගන්න නිවන් දකින්න නම් මේ ධර්මය ඔන්න හොඳට තේරුම් ගන්න දැන්. එහෙනම් ලෝකේ තියෙනවා සැප දුක කියලා දෙකක්. ලෝකේ සැප කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ සංකල්පිත රාගයට අනුකූලව නිර්මාණය වෙච්ච සැපයක් කියන. ඒ කියන්නේ එක එක පුද්ගලයා හිතන විදිහ අනුව මෙන්න මේක තමයි සැප කියලා හිතන් ඉන්නවා. එහෙනම් ඒ පුද්ගලයා තමන්ගේ සංකල්පිත රාගය තුලින් නම් කරන ලද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ටික තමයි ඔහුට සැප වෙන්නේ. දැන් බලන්න මෙතන ඔබ ඉන්න මේ අපි 300ක් අපේ පින්වතුන් ඉන්නවා. තම තමන්ගේ සැපය කුමක්ද කියලා බැලුවොත් තම තමන්ගේ මේ සංකල්පයට අනුකූල ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හැමෝටම තියෙනවා. ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. එකිනෙකාගේ මේ කාමයේ එකිනෙකාගෙන් වෙනස් වෙන නිසා, වෙන් වෙන නිසා එකිනෙකා ප්‍රිය කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වල වෙනසක් තියෙනවා හැමතිස්සෙම. නමුත් ඒ වෙනස තිබුණත් හැමෝම හිතන් ඉන්නේ පොදු විදිහකට. මොකද්ද? මම ප්‍රිය කරන දේ මට සැපයි.
එහෙනම් දුක කියන්නේ මොකද්ද? ඒ ප්‍රිය කරන දේ අහිමි යෑම. ඒ ප්‍රිය කරන දේ නොලැබී යෑම. ඒ ප්‍රිය කරන දේෙන් වෙන් වෙන්නට සිදුවීම. ඔන්න ලෝකේ සැප දුක දෙක. එහෙනම් ඔබේ ජීවිතේ සැප කියලා කියන්නේ මොකද්ද? දුක කියන්නේ මොකද්ද කියලා දැන් ඔබට වැටහෙනවා. ওই දෙක තමයි සැප දුක. ඔය තමයි ලෝකේ පවතින සැප දුක. එහෙනම් දැන් අහගන්න උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය. යම් පරේ සුඛතෝ හෝ තද්දරියහෝ දුක්ඛතෝ. යම් පරේ දුක්ඛතෝ හෝ තද්දරියා සුඛතෝ විදු. මහන මෙන්න මේ ලෝකයා සැපයි කියලා සම්මත කරන් ඉන්න ස්වභාවයක් තියෙනවා. පරේ කියලා කියන්නේ ඔය පරේ කියලා අපේ සිංහලේ තියෙන පරයෝ කියලා නරක කුණුහරුප වචනයක් නෙමෙයි ඒක. පරේ කියලා කියන්නේ පරයෝ කියලා කියන්නේ මේ අමා ධර්මය අවබෝධ කරගත්තේ නැති අය. ඒ අය තමයි පරේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ. පරේ කියන්නේ පෘථග්ජනයට. පෘථග්ජනයට වචනයක් පරයා. එහෙනම් යම් පරේ සුඛතවාහු පෘථග්ජනය යමකට සැපයි කියයිද? තදරියාහු දුක්ඛතෝ ආර්ය උත්තම ඒ දෙයටයි දුක කියන්නේ. යම් පරේ සුඛතෝ ආහෝ තදරියාහෝ දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ ආහෝ පෘථග්ජනය යමකට දුකයි කියයිද? තදරියා සුඛතෝ විදු ආර්ය උත්තමයෝ ඒ දෙයටයි සුඛ ඒ දෙයටයි සැපේ කියන්නේ. එහෙනම් ලෝකය යමකට සැපයි කියයිද? බුදුරජාණන් වහන්සේ ඒ දෙයටයි දුක කියන්නේ. ලෝකය යමකට දුකයි කියයිද? බුදුරජාණන් වහන්සේ ඒ දෙයටයි සැප කියන්නේ. හොඳට අහගන්න. හොඳින් අහගන්න මේ නිමේෂය මගහැරවගෙන මේ සංසාරේ දුක් විඳින සත්වෙක් වෙන්නට එපා. මේ සංසාරේ භයානක සංසාරේ හඬන වැළපෙන සතෙක් වෙලා මේ අනන්ත සංසාරයක ඉඳලා දුක් විඳගෙන ආවා වගේ තවදුරටත් දුක් විඳින සතෙක් වෙන්න එපා. මේ කියන ටික හොඳින් අහගන්න. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහාන මේ ලෝකේ යමෙක් පරයෝ ඒ කියන්නේ පෘථග්ජනයා සැපයි කියලා සම්මත කරන් ඉන්නේ දේ තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා දකින්නේ. එහෙනම් පෘථග්ජනයා සැපයි කියලා නම් කරන් ඉන්නේ මොකද්ද? කාමය. එහෙනම් පෘථග්ජනයාගේ සැපේ තමයි කාමය. පෘථග්ජනයා තමන් ප්‍රිය කරන රූප තමන්ට සැප පිණිස පවතින්නේ කියලා හිතන් ඉන්නවා. තමන් ප්‍රිය කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තමන්ට සැප පිණිස පවතින බව ඔහු විශ්වාස කරනවා අනවබෝධයෙන්. එහෙනම් පෘථග්ජනයාගේ සැපේ කියන්නේ කාමය. පෘථග්ජනයාගේ සැපේ කියන්නේ කාමය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක යනුවෙන් පෙන්වා දෙන්නේ කුමක්ද? අන්නර පෘථග්ජනයා සැපයි කියන දේ. ඒ කිව්වේ කාමය. දුක්ඛෝති භික්ඛවේ කාමාන මේතං අධිවචනං. මහාන ආර්ය විනය තුල දුක කියලා කියන්නේ කාමයට. ඔන්න ඔබ මෙතෙක් නොදැක්ක දුක්ඛ ආර්ය සත්‍යය. මොන දුක්ඛ ආර්ය සත්‍යය? හොඳට අහගන්න චතුරාර්ය සත්‍යය. මේ අමා ධර්මයේ අතිශය පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. පෘථග්ජනයා හිතන් ඉන්නේ කාමයේ නිසා සතුට උපදිනවා, සැනසීම උපදිනවා කියලා. බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා කාමයේ නිසයි මේ අනන්ත සංසාරේ ඉඳලා ශෝකයෙන් භයෙන් තැවි තැවි එන්නේ. කොහොමද එන්නේ කියලා දැන් පෙන්වලා දෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා. එතකොට ඔබට තේරෙනවා මේ අමා ධර්මය අද ධර්මය අවබෝධ කරගන්න යන්න මේ ස්ථානින් ආයි මේ සංසාරේ ප්‍රාර්ථනා කරන්න එපා. මේ සංසාරේ ඔබ හිතනවට වඩා අතිශය බිහිසුණු තැනක්. මේ සංසාරේ ඔබ හිතනවට වඩා අසාර නිසරු භයංකාර ගෝර කටුක ගමනක්. ඔබට මිනිසෙක් වශයෙන් අද මේ උත්තරීතර ජීවිතයක් ගත කරන නිසා මේ සසරේ භයානකම තේරෙන්නේ නැහැ. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහාන මේ කාමයේ තමයි දුක. කාමයටයි බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ කියලා දැන් පැහැදිලි කරනවා. එහෙනම් ලෝක සත්‍යය පෘථග්ජනයා කාමයට සැප කියනවා. බුදුරජාණන් වහන්සේ තුල ආර්ය උත්තම ඒ කාමයට දුක කියලා කියනවා. යම් පරේ සුඛතෝ හෝ තද්රියාහු දුක්ඛතෝ. එහෙනම් ලෝකයා යම් පරේ දුක්ඛතෝ හෝ තද්රියා සුඛතෝ විදු. ලෝකයාට ඒ ප්‍රිය රූපයෙන් වෙන් වෙන්නට සිදුවීම. ඒ ප්‍රිය රූප අත්හැරීම. ප්‍රිය ශබ්ද අත්හැරීම, ප්‍රිය ගන්ධ අත්හැරීම, ප්‍රිය රස අත්හැරීම, ප්‍රිය ස්පර්ශ අත්හැරීම, ප්‍රිය අදහස් අත්හැරීම. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රිය කරන රූප, ශබ්ද, ගන්ධ, රස මේකත් මායාවේ වැඩක් දැක්ක නේද? දැන් මෙච්චරලා මේ බණ කිව්වා ලෝකෝත්තර ධර්මයේ කියන්නේ ගියාම තමයි මේ ඔක්කොම අරගල ටික වෙන්නේ. දැන් පේනව නේද ඔබටම? යන්ත්‍රයයෙන් හරි වසවර්ති මාර්යා එනවා.
මොන විදියෙන් හරි මේ ධර්මයේ දැන් මේ විදියට කටෝර සද්දයක් එනකොට මේ කියන ටික ඔබට ගෝචර වෙන්නේ නැති වෙනවා. ඒත් පින්වතුනි සංසාරේ මීට වඩා කටෝරයි. ඒ නිසා මේ ධර්මයට කන් දෙන්න. අමාරුවෙන් හරි අහගෙන ඉන්න. අමාරුවෙන් හරි අහගෙන හිටියත් අවඩක් වෙන්නේ නැහැ, සැපතක්මයි අත් වෙන්නේ. ඒ නිසා මෙහෙම නෙමෙයි මීට වඩා ගොර හැටි සද්දයක් ආවත් අහගෙන ඉන්න ඕන ධර්මය. මොකද සංසාරේ මීට වැඩේ ගොර හැටි භයානකයි. එතකොට පින්වතුනි එහෙනම් පෘථග්ජනයාට මෙන්න මේ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලින් වෙන් වෙන්නට සිදුවීම අන්න ඔහුට දුක ඒක. ඒක තමයි ඔහුගේ දුක. ඒ කියන්නේ කාමයෙන් වෙන්වීම ලෝකයට දුකයි. පෘථග්ජනයාට දුක. කාමයෙන් වෙන්වීම ලෝකයට දුක. බුදුරජාණන් වහන්සේට අනුව කාමයෙන් වෙන්වීම තමයි සැප. නෙක්ඛම්මයේ පරම සැපයයි. රෝගෝති භික්ඛවේ කාමානමේතං අදි වචනම් මහාන රෝගය anu කාමයට නම. එහෙනම් රෝගෙන් වෙන්වීම ආරෝග්‍ය. ආරෝග්‍ය පරමාලාභා. එහෙනම් කාමයෙන් වෙන්වීමටයි ආරවිනි ආරෝග්‍ය කියන්නේ හොස්පිටල් එක ගහගෙන ඉන්නේ. නිරෝගීකම උතුම් සැපතයි කියලා. එහෙම ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රෝගය කියන්නේ ආරවිනේ කාමයට. කාමෙන් වෙන්වීම තමයි ආරෝග්‍ය කියන්නේ. ආසවයානම් පරික්ඛානම් ආරෝග්‍ය පටිජානමාන. මේ ආශ්‍රව ක්ෂය වීම, මේ ආසාව දුරු වීම, මේ කාමයෙන් වෙන්වීම තමයි ආරෝග්‍ය. ඔබ නිරෝගී පුද්ගලයෙක් වෙන්නේ කාමයෙන් වෙන් වෙච්ච දවසට. එතකන් ඉන්නේ රෝගියෙක්. මොන රෝගයේද? මානසික රෝගියෙක්. ඒකයි කිව්වේ සබ්බේ පෘථග්ජන උන්මත්තකා කියලා. සියලු පෘථග්ජනයෝ මානසික රෝගීන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ඇයි? සියලු පෘථග්ජනයෝ මේ කාමයේ නැමැති රෝගය වැළඳගෙන ඉන්නේ බොහොම ආශාවෙන්. එහෙනම් අන්න කාමයේ තමයි රෝගය. ඒ රෝගෙන් වෙන්වීම තමයි නෙක්ඛම්මය. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නෙක්ඛම්මයේ තමයි පරමලාභය. නෙක්ඛම්මයේ තමයි පරම සැපය. කාමයෙන් වෙන්වීම. ඇයි කාමෙන් වෙන් වෙන්න ඕන කියලා දැන් පැහැදිලි කරනවා. මම තව ගොඩක් වෙලා දේශනා කරන්නේ අපේ දුර බැහැර යන්නත් තියෙන නිසා පින්වතුන්. හැබැයි මේ ටික අහගෙනම යන්න පින්වතුනි. බස් එක නැත්තම් ගෙදර යන්නද? පයින්. නමුත් මතක තියාගන්න මේ බණ ටික අහනට වඩා බස් එකේ ගෙදර යන්නේ හොඳයි කියලා ඔබට හිතෙනවා නම් ඔබට තව සංසාරේ බස් කෝටි ගානක යන්න පුළුවන් අනාගතෙත්. අඩුවක් වෙන්නේ නැහැ බස්. බස් වල විතරක් නෙමෙයි. අර තියෙනවා නිරේ වෙනම රථයක් තියෙනවා ගැට ගහලා ඇදගෙන යන එකක්. පංචවදාතර එකක්. ගිනි ගන්නා පොළොවක ඇදගෙන යනවා මේ රතේ ගැට ගහලා. ඒකෙත් යන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයකට මේ අමා ධර්මයේ ලෝකෝත්තර ධර්මයේ පාව දෙන්න එපා. මොකද මම මෙහෙම කියන්නේ බණ කියලා මම හොඳින් අත්දැකීම් ලැබලා තියෙනවා. මිනිස්සු තුල මාරාවේශය එන හැටි මම දැකලා තියෙනවා. ධර්මයේ දේශනා කරන්න ගියාම මිනිස්සු ධර්මාබෝධය ලබන්න ඕන්න මෙන්න තීති නැගිටලා යන හැටි දැකලා තියෙනවා. ඒ නිසා ඒ වැරද්ද සංසාරේ මෙතෙක් කරගත්ත වැරද්ද අද කරගන්න එපා. යන්න බස් නැත්තම් පයින් යන්න සතුටින් සංසාර ගමන අවසන් වෙනවා අදින්. මේ දුක්ඛිත සංසාරේ නිදහස් කරන මාවතට ඔබ ප්‍රවිෂ්ඨ වෙනවාමයි. එහෙනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ එනම් පෙන්වා දෙනවා. එහෙනම් නෙක්ඛම්මේ තමයි සැප. එහෙනම් ඔන්න බලන්න ලෞකික චින්තනය සහ ලෝකෝත්තර චින්තනය අතර වෙනස. ලෞකික චින්තනය තමයි කාමයේ සැපයි, කාමෙන් වෙන්වීම දුකයි කියන චින්තනය. ඔන්න ලෞකික චින්තනය. ඔන්න ඔය ලෞකික චින්තනයේ ඉන්නකම් ඔබ ලෝකයේ ගමනක් යනවා. ඒ කිව්වේ දුගතියෙත් යනවා, සුගතියෙත් යනවා. කාමයේ සැපයි, කාමෙන් වෙන්වීම දුකයි කියන තැන ඉන්නකම් ඔබ සුගතිය සහ දුගතිය අතර දෝලණයමින් මේ සංසාරේ උපදිනවා, දුක් විඳිනවා, මැරෙනවා. උපදිනවා, දුක් විඳිනවා, මැරෙනවා. කාමයේ නිසා පාප ධර්ම, කාමයේ නිසා දස අකුසලයේ දෙනවා. එතකොට දුගතියට යනවා. කාමයේ නිසා දස කුසලෙන් වෙන් වෙලා වාසය කරනවා. එතකොට සුගතියට යනවා. අන්න බලන්න. සුගතියෙත් කාමයේ තියෙන්නේ, දුගතියෙත් කාමයේ තියෙන අඩු වැඩි වශයෙන්. එහෙනම් කාමයේ නිසා අකුසලයේ යෙදෙන කෙනා දුගතියට යනවා. කාමයේ නිසා කුසලයේ යෙදෙන කෙනා සුගතියට යනවා. ලෞකික කුසලය සහ ලෞකික අකුසලය. එහෙනම් අන්න බලන්න. ඒ දෙකේම ගමන් කරන්නේ මේ කාමයේ නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ කාමය තමයි ලෝකය නොදැක්ක දුක. එහෙනම් අනන්ත සංසාරික ඉඳලා මේ මොහොත දක්වාම මේ සසර ජීවිතයක් පවතින්නේ මෙන්න මේ කාමයේ හේතු කරගෙන.
එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නෙම මෙන්න මේ ලෝක සත්‍යය සැපයි කියලා වර්ධව වටහාගෙන ඉන්න කාමයේ දුකයි කියලා අවබෝධ කරලා දෙන්න. කාමයේ තමයි දුක. ලෝක සත්‍යය හිතන්නේ කාමයේ සැප කියලා. එහෙනම් අන්න බලන්න පින්වතුනි, කාමයේ සැපයි කාමයෙන් වෙන්වීම දුකයි කියන මානසිකත්වයේ ඔබ තුල පවතින තුරු ඔබ සසර සත්‍යයක්. කොහොමද වෙන්නේ කියලා දැන් පෙන්නනවා. සසර සත්‍යයක් කොහොමද එහෙම වෙන්නේ? මෙන්න මෙහෙමයි වෙන්නේ. කාමයේ සැපයි කාමයෙන් වෙන්වීම දුකයි කියලා ඔබ තුල මේ මානසිකත්වයේ පවතිනකම් මෙන්න මේකට කියනවා අවිජ්ජාව කියලා. මොකක්ද අවිජ්ජාව කියන්නේ? කාමයේ සැපයි කියන මෝඩ අඥාන මානසිකත්වයේ දුක්ඛේ අඥානං සංසාරේ දුක දැක්කේ නෑ. ඒ නිසා කාමයේ සැපයි කියලාම හිතන් ඉන්නේ. කාමයේ සැපයි කියලා හිතන් ඉන්න මානසිකත්වයට ධර්මයේ තුල කියන්නේ අවිජ්ජාව කියලා. නැවතත් කියනවා මේ එකම වචනේ ඇයි කියන්නේ නැවත නැවත කියන්නේ කියලා ඇයි කියලා ඔබ කල්පනා කරනවා ඇති. එකම වචනේ එක සැරයක් නෙවෙයි 100 සැරයක් හරි කියන ඔබට අවබෝධ වෙනවනම්. එක වචනේ එකපාරක් කියලා නතර කරන්න පුළුවන් මටත්. බණ කියනකොට මට අමුතු මේ සැපයක් උපදිනව නෙවෙයි. මෙහෙම ඉඳගෙන බණ කියන එක සැපක් කියලා හිතන්න එපා. ඒ ධර්මය ඔබට පැහැදිලි කරලා දෙන්නයි 100 වතාවක් හරි එකම වචනේ හරි කියන්නේ. හොඳට ධාරණය කරගන්න නැත්තම් වැඩක් නැහැ කොච්චර බණ ඇහුවත්. සංසාර දුකින් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මෙන්න මේ කාමය සැපයි කියන මානසිකත්වයේ යමෙක් තුල පවතින තුරු මොකද වෙන්නේ? ඒකට කියනවා අපි අවිජ්ජාව කියලා. ඔන්න පටිසමුපාදේ ක්‍රියාත්මකයි. පටිසමුපාදේ කියන්නේ මේ වෙලාවේ දිගට කියන්නේ නැතුව පටිච්චසමුපාදේ මූල විතරක් පෙන්නන්නම් මූල. ඒ ඇති හොඳටම. ඒ හොඳටම ඇති ඔබව සම්මාදිටියටපත් කරන්න. එහෙනම් අන්න බලන්න පටිච්චසමුපාදේ තමයි මෙන්න මේ ධර්මය. ඉති ඉමස්මින් සතිදං හෝති ඉමසුපාදා ඉදං uppajjati. ඉති ඉමස්මින් අසතිදං නොහෝති ඉමස්ස නිරෝධාය මනිරුජ්ජති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ. මේ නූපන් කල්ලි මේ නූපදී. ඔන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාදය. ඒක තමයි අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං යන ආදී වශයෙන් විග්‍රහ කරමින් දේශනා කරන්නේ. එච්චර ගැඹුරු විග්‍රහයක් ඇහුවේ නැති වුණාට මේ ධර්මය අවබෝධ වෙනවා ඔබට. එහෙනම් මූල පටිසමුප්පාද න්‍යායෙන් තමයි මම මේ ධර්මයේ දැන් ඔබට දේශනා කරන්නේ. එතකොට එහෙනම් පින්වතුනි එහෙනම් මේ හේතු ඇති කල්ලි මෙසේ වේ මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදී. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ න්‍යායට අනුකූලව පෙන්වා දෙනවා යමෙක් තුළ මෙන්න මේ කාමයේ සැපයි කියන මානසිකත්වයේ පවතින තුරු. ඒ කියන්නේ අවිජ්ජාව පවතින තුරු අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒ අවිජ්ජාව ප්‍රත්‍ය කරගෙන සංඛාර උපදිනවා හිතේ. මොනවද සංස්කාර කියන්නේ? සංස්කාර කියලා කිව්වට තේරෙන්නේ නැහැ එකපාරටම. කුමක්ද සංස්කාර කියන්නේ? මනෝ සංචේතනයන් උච්චති මනෝ සංඛාරා. වචී සංචේතනයන් උච්චති වචී සංඛාරා. කාය සංචේතනයන් උච්චති කාය සංඛාරා. සංචේතනයන් උච්චති භික්ඛවේ සංඛාරා. මහාන මේ චේතනාවටමයි සංචේතනාවටමයි සංඛාර කියන්නේ. තවත් පැහැදිලි කරනවා. බය වෙන්න එපා. තව පැහැදිලි කරනවා. එහෙනම් මොකද්ද මේ චේතනා කියන්නේ? චේතනාව තුන් ආකාරයි හිතේ උපදිනවා. රාග චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා. මෙන්න මේ හිතේ උපදින රාග, දේශ, මෝහ චේතනාවට තමයි ධර්මයේ සංඛාර කියලා කියන්නේ. සංඛාර කියලා කියන්නේ ඇයි කියලා දැන් ඔබට වැටහෙයි මේක පැහැදිලි කරද්දී. සංඛාර කියන පදේ අර්ථය සකස් කරන්නා කියන එක. කුමක්ද සකස් කරන්නේ? මේ අත්භවය. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ මහා දුක්ඛ ස්කන්ධය සකස් කරන කෙනා තමයි මෙන්න මේ සංඛාර. ඒකේ සංඛාර කිව්වෙ මොකද්ද? රාග දේශ මොහ චේතනා. තවත් පැහැදිලි වෙන ඔන්න බලන්න. රාග දේශ මොහ චේතනා කියලා කිව්වට මදි. සංඛාර කියලා කිව්වටත් මදි. තවත් අපි දන්න වචනකින් මේ ධර්මය පැහැදිලි කරාම තවත් පැහැදිලි වෙනවා සුපැහැදිලි වෙනවා. මොනවද මේ රාග දේශ මොහ චේතනා කියන්නේ? රාග දේශ මොහ චේතනාවට තව නමක් අපි කියනවා. අන්නේ නම නම් ඔබ හොඳට දන්නවා. රාග දේශ මොහ චේතනා කිව්වට නම් දන්නේ නැහැ. ලේසියෙන්. දන්නවා අඳුරනවා. නමුත් රාග දේශ මොහ චේතනායි මම දැන් මේ කියන්න බලාපොරොත්තු වෙන මේ වචනය අතර සම්බන්ධය ඔබ දැනගෙන හිටියේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා
මේ ධර්මය ගැන අනවබෝධින් ජීවත් වුණා. එහෙනම් රාග දේශ මොහ චේතනා කියන්නේ මොනවද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි කර්මය. ඔන්න සංසාරේ සැඟවිච්ච ගැටේ. අන්තෝ ජටා බහි ජටා ඇතුළයි පිටයි ගැට ගහගෙන ඇතුළාන්තයේ ඇසකන නාසය දිව ශරීරයේ මනස පිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ දෙක අන්තෝ ජටා බහි ජටා ඇතුලේ පිටයි ගැට ගහගෙන ගැට පිට ගැට ගහගෙන ජටාය පටිතාපජා සංසාරේ පවත්වාගෙන යන්න සිතනමති මායාවේ බල ශක්තිය පවත්වාගෙන යන සිතනමති මායාවේ බල ශක්තිය කර්මය කර්ම ශක්තිය එහෙනම් ජනනි වෙන්නේ කොතනින්ද? චිත්තසංතානී රාග ద్వේෂ මෝහ චේතනා උපදින අවස්ථාව තුලින්. ඒ කියන්නේ හිතේ රාග චේතනාවක් ద్వේෂ චේතනාවක් මෝහ චේතනාවක් උපදින ක්ෂණයක් පාසා කර්ම ශක්තිය රැස් වෙනවා. ඒ නිසා මේ ශක්තියට කියන්නේ නානාක්ෂණික කර්ම ශක්තිය කියලා. ක්ෂණයක් පාසා මේ කර්ම ශක්තිය උපදිනවා. එහෙනම් රාග චේතනාවක් නැගින හැම වෙලාවකම කර්ම ශක්තිය උපදිනවා. ද්වේෂ චේතනාවක් නැගින හැම වෙලාවකම කර්ම ශක්තිය උපදිනවා. මෝහ චේතනාවක් උපදින හැම වෙලාවකම කර්ම ශක්තිය උපදිනවා. රාගයේ දේශේ මොහේ කුමක්ද කියලා ඔබ දන්නවනේ. කෙටියෙන් පැහැදිලි කරන්නම්. රාගය කියලා කියන්නේ මෙන්න මේ හිතේ පවතින ස්වභාවයක් හැමතිස්සෙම මේ ආස්වාදයේ සොයන ස්වභාවය. මොකක්ද ආස්වාදය කියන්නේ? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවීම තුලින් ලබන සතුට. ඇහැ පිනවීමෙන් ලබනවා සතුටක්. ඒකට කියනවා ඇහි ආස්වාදය. කන පිනවීමෙන් ලබනවා සතුටක්. ඒකට කියනවා කනේ ආස්වාදය. නාසය පිනවීමෙන් ලබනවා සතුටක්. ඒකට කියනවා නාසයේ ආස්වාදය. දිව පිනවීමෙන් ලබනවා සතුටක්. ඒකට කියනවා දිවේ ආස්වාදය. කය පිනවීමෙන් ලබනවා සතුටක්. ඒකට කියනවා කයේ ආස්වාදය. මනස පිනවීමෙන් ලබනවා සතුටක්. ඒකට කියනවා මනසේ ආස්වාදය. මෙන්න මෙහෙම ආස්වාදය හය ආකාරයි. යංකෝ චක්කුම් පටිච්ච උප්පජිත සුඛං සෝමනසං අයං චක්කුස්සාස්සාදෝ. ওই විදිහටම කන නාසය දිව ශරීරයේ මනස ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක් දේශනා කරලා ඊටු ටිකේ අනුසාරයෙන් ඔබට හිතා ගන්න ඉඩ හරිනවා. ප්‍රඥාවන්තයාට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇහෙන් ප්‍රිය රූපයක් ස්පර්ශ වීමෙන් උපදිනව නේද සතුටක් හිතේ. මෙන්න මේකට තමයි කියන්නේ ඇහි ආස්වාදය. චක්කුස්සාස්සාදෝ. ආස්වාදය කියන්නේ මොකද්ද කියලා එහෙනම් දැන් ඔබට හොඳටම පැහැදිලි. දැන් තේරෙනවා නේද සිංහල භාෂාව කතා කරන මිනිස්සෙක් කීමේ උත්තරීතර භාවය? ඉංග්‍රීසියෙන් කොහොම තේරුම් කරලා දෙන්නද? පාලියෙන් කියන්නේ අස්සාද කියලා, සිංහලෙන් කියන්නේ ආස්වාද කියලා. සෝමනස සහගත සුඛ වේදනා. සෝමනස කියන පදේ සිංහලෙත් තියෙනවා. සුඛය කියන එක සිංහලෙත් තියෙනවා. වේදනා කියන එක සිංහලෙත් තියෙනවා. සෝමනස සහගත සුඛ වේදනා. සෝමනස කිව්වේ සතුටු සහගත. සුඛ වේදනා කියන්නේ සැප වේදනාව. සෝමනස්ස සහගත සුඛ වේදනා. සතුට දනවන සැප වින්දනයට තමයි ආස්වාදය කියන්නේ. එහෙනම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන හය ආකාරයෙන්ම මෙන්න මේ ආස්වාදයේ සොයන ස්වභාවයක් තියෙනවා හිතේ. තුච්ච නින්දිත සිත හොයනවා මේ ආස්වාදය හැම මොහොතකම. මෙන්න මේ ස්වභාවයට කියනවා රාගය. ඇහෙන් ප්‍රිය ආස්වාදය හොයනවා, කනෙන් ප්‍රිය ආස්වාදය හොයනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ප්‍රිය ආස්වාදයක් හොයනවා. මෙන්න මේ ස්වභාවයටයි කියන්නේ රාගය කියලා. එහෙනම් මතක තියාගන්න රාගය කියන්නේ මේ හිත ආස්වාදයේ සොයන ස්වභාවය. ආස්වාදයේ අසුරු කරන ස්වභාවය. මෙන්න මේකට කියනවා රාගය කියලා. එහෙනම් කෙනෙක් හැමතිස්සෙම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවමින් ඉන්නවා නම් අන්න යාට අපි කියනවා රාගාධික පුද්ගලයෙක් කියලා. එයාගේ රාගය බලවත්. ඒ නිසා යාට කොයිම වෙලාවකවත් ඉන්න බෑ මේ පිනවීමෙන් තොරව. හැමතිස්සෙම පිනවන්න ඕන. ඇහැ පිනවන්න ඕන, කන පිනවන්න ඕන, නාසය පිනවන්න ඕන, දිව පිනවන්න ඕන, කය පිනවන්න ඕන, මනස පිනවන්න ඕන. ජීවිතේ ප්‍රධාන අභිලාෂය වෙලා තියෙන පිනවීම. පිනව ඉන්නව එච්චරයි දන්නේ ඉතින්. උපන්නාට මේලෝ එනවා කිව්වේ ඒකයි. පිනව ඉන්නවා. එතනින් එහා පැත්තට සිද්ධ වෙන භයානක ක්‍රියාවලිය දන්නේ අංශු මාත්‍රයක්. පිනවන එක විතරයි දන්නේ. හොඳින් හරි නරකින් හරි පිනවන්නයි ඕන. තමන්ගේ බිරිඳත් එකයි අනුන්ගේ බිරිඳත් එකයි. කොහෙන් හරි කොහොම හරි පිනවීම ලැබෙනවා නම් එච්චරයි. එතනින් එහාට මොකද වෙන්නේ කියලා අඥානය කල්පනා කරේ නෑ කවදාවත් බණ ඇහුවේ නැති නිසා. ඒකයි දුක්ඛේ අඥානං. මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ කියන අර්ථය දන්නේ නැත්නම් ඒක අඥානයක් සංසාරේ. ඒකයි දුක්ඛේ අඥානං. අන්ධ බාල පෘථග්ජනෙක්. අන්ධ බාල පෘථග්ජනයා මේ ඇත්ත දන්නේ. ඒසා හිතන් ඉන්නේ මර කාමයේ සැපයි කියලා. අර සුප්‍රකට උදාහරණේ මම මේක 100 වතාවක් කියලා දැනුත් කියනවා. ඒ උපමාව නැවත නැවත කියන්නේ ඇයි?
මේ ධර්මයේ මනාකොට තේරුම් ගන්න මේ ධර්මයේ උපකාර වෙනවා. බාලිසිකෝපම උපමාව මොකද්ද? බිලී කටුවේ උපමාව භාගතුන් වහන්සේගේ බිලී කටුවේ භාගතුන් වහන්සේ පෙන්නන දෙන බිලී කටුවේ උපමාව. මාළුවා දන්නේ නැහනේ එමෙට බිලී කටුවක් හංගලා තියෙනවා කියලා. ඒ නිසා මාළුවා හිතන් ඉන්නේ එම සැපයි කියලා. ලෝක සත්‍යය දන්නේ නැහැ මේ කාමයට මේ අප්‍රමාණ සංසාර දුක්ඛ ස්කන්ධය හංගලා තියෙන්නේ කියලා. ඒ නිසා ලෝක සත්‍යය හිතන් ඉන්නේ කාමයේ සැපයි කියලා. අද මේ මොහොතේ දුක් විඳින සත්‍යයක් වශයෙන් ඔබ ජීවත් වෙන්නේ පෙර කාමී සැපේ විඳින්න ගිහිලා තමයි. දැනුත් දැන් මොහොතින් මොහොත ජරාවටපත් වෙනවා. ඇහැ ජරාවටපත් වෙනවා. ජරාව කිව්වේ දුර්වල වෙනවා. ඇහැ දුර්වල වෙනවා, කන දුර්වල වෙනවා, නාසය දුර්වල වෙනවා, දිව දුර්වල වෙනවා, කය දුර්වල වෙනවා, මනස දුර්වල වෙනවා. මේ හයම දුර්වල වෙනවා. ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙමින් අපි මේ කොහෙද යන්නේ? අපි යන්නේ මරණය කරා. ගච්ඡanti සබ්බේ මරණං අහංච මරණයක් කරපින්නාගෙන යනවා. ජරාවටපත් වෙමින් ජරාවයි මරණයයි විතරයි අවසානයේ උරුමේ. ජරමර. දැන් බලන්න ඔබ දිහා කල්පනා කරන්න. ඔබ කොච්චර දේවල් උරුමයි කියලා හිතන් හිටියත් සත්‍ය වශයෙන් ඔබට උරුම ජරාවයි මරණයයි විතරයි. ජරාවටපත් වෙලා ගිහිල්ලා දැන් ටික ටික. දැන් මේ කුඩා දරුවෝ ඉන්නවා. එයාටත් එච්චරයි තව ටික කාලෙකින්. මේ දුර්වල වෙන ස්වභාවය නතර කරන්න පුළුවන්ද මේ ජරාවටපත් වෙන ස්වභාවය? බෑ. එහෙනම් ජරාවටපත් වෙනවා. අවසානයේ මරණයටපත් වෙනවා. අවසානයේ කියන්නේ වසර 120ක් ගිහිල්ලා මැරෙන එක ගැන නෙමෙයි මේ කියන්නේ. අත දරුවගේ ඉඳලා නේද මේ බඩේ ඉන්න කුසේ ඉන්න දරුවගේ ඉඳලා නේද මිය යන්නේ. ගර්භාෂයේ ඉන්නකොට මිය යනවා. අර යුක්තාණුවේ ගර්භාෂයට බැහැගත්ත මොහොත ඉඳලම තියෙන මරණය. උපන්නා කියන්නේම මරණය. උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොට ඇත නලලේ කිව්වා. නලලේ කොටලා නැහැ. හදවතේ කොටලා තියෙන මරණය. එතකොට එහෙනම් උපන් තැනම තියෙන මරණය. එහෙනම් ජරාවයි මරණයයි නේද දැනුත් උරුම? කල්පනා කරලා බලන්න ගැඹුරෙන් නුවණින්. තව ඔබට හිතෙන්න ඔබ අඥාන නම් ඔබට හිතෙන්න පුළුවන් මට භවභෝග තියෙනවා. මට යාන වාහන තියෙනවා, මිල මුදල් තියෙනවා, හරක බාන තියෙනවා. ඔය වගේ මෝඩ අදහස එන්න පුළුවන්. සෝහනගාවින් එහා පැත්තට බලන්න මොනවද තියෙන්නේ කියලා. සෝහනගාවට එනකම්ම ඔබව රැගෙන ඇවිල්ලා තියෙන මේ ජරාවයි මරණයයි. අවසානයේ මරණය එතෙන්දී ඒ ජීවිතේට සමු දෙනවා. ඊට පස්සේ ආපහු අත්භවයක් නිර්මාණය වෙන කර්ම ශක්තියෙන් එතන ඉඳලා ආපහු ජරාව මරණය. අනවරාග්‍ර සසරක ඉඳලා මේ ජරාවයි මරණය එක පොර බලන්නේ අපි. කුමක් නිසාද? මේ ආස්වාදයේ නිසා, මේ කාමයේ නිසා. අන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහාන එහෙනම් මෙන්න මේ අවිජ්ජාව කරන කොටගෙන අවිජ්ජාව කිව්වේ මෙන්න මේ කාමයේ ආස්වාදය සැපයි කියන මානසිකත්වය. ඒ මානසිකත්වය තියෙන්නේ ඔබ බුදුබණ නාසන දවස වෙනකන් විතරයි. අද හරියට ඔය මේ බණ ඇහුවොත් අදින් පස්සේ මානසිකත්වය ඔබ තුල පවතින්නේ. එතකොට කියන ඔබ සෝවාන් වුණා කියලා. සෝවාන් ඵලයේ අත ළඟ තියෙන්නේ, හිත ළඟ තියෙන්නේ. සෝවාන් කියන්නේ සතර අපායන් සදහටම නිදහස්. ඒ විතරක් නෙවෙයි ඒකාන නිර්වාණ මාර්ගය. නිවනට පැමිණෙනවා. නියතෝ සම්බෝධි පරායනෝ නිවනටමපත් වෙනවා. නිවන් මාර්ගයට පැමිණෙනවා. කුමක්ද නිවන කියලා අවසානයේ දැන් විග්‍රහ කරමින් ඉන්නේ මේ දේශනා අවසන් කොටස. ඉතින් හොඳට කන් දෙන්න. මේ ටික හරියට අහගත්තේ නැත්නම් අද මෙතෙන්ට ආපු එකත් වැඩක් නෑ ඔබ. මෙතෙක් කොහේ හරි පොලේ ගියා, කඩේ ගියා වගේ ගමනක් අදත් ඇවිල්ලා තියෙන එහෙමනම්. සංසාරේ තව ඕන් තරම් දුර යන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම කාරණා හොඳට අහගන්න. නැත්තම් මොකද මට පේනවා වීර්ය සිඳිලා යනවා සමහරුන්ගේ. ඒ සිත නැමැති මායя කරන වැඩේ ඇතුළේ ඉඳන් ඇයි ඒ? දැන් මේ ධර්මයේ දැනගත්තා කියන්නේ තුච්ච නින්දිත සිත නැමැති මායя පරාජයටපත් වෙනවා ඔබ ඉදිරියේ. ඒ නිසා සිත නැමැති මායяත් නිකන් ඉන්නේ නැහැ. දැන් කියන්න පුළුවන් ඇති දැන් යන් කියලා. ඔය මායя කියන්නේ යන් කියලා. කොහෙද ඔය එක්කන් යන්න හදන්නේ? මරණය කරානේ. වෙන කොහෙද යන්නේ ඔබ? දැන් මෙතනින් නැගිටලා ගියා කියලා අමරණීය වෙලා අජරාමරලා නිවනට යනවද? නෑ, මරණීය සංසාරෙටමයි යන්නේ. එහෙනම් පින්වතුනි අවිජ්ජා පත්‍ය සංඛාරා මෙන්න මේ අනවබෝධය අප තුල පවතින යමෙක් තුල මෙන්න මේ අනවබෝධය පවතිනකම් ඒ කියන්නේ මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මානසිකත්වයේ මුලා සහගත මානසිකත්වයේ තියෙනකම් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා ඔන්න ඔහුගේ චිත්තසංතානේ රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. පෘථග්ජනයා නොදන්න දේ මේකයි. මොකද පෘථග්ජනයා දන්නේ නැත්තේ? පෘථග්ජනයා හිතන් ඉන්නවා රාගය, දේශය, මෝහය කියන්නේ මගේ හිතේ පවතින ස්වභාව තුනක්. ඒ මගේ හැටි.
ඔහු දන්නේ නැහැ මේ රාගයේ දේශයේ මෝහය කියන්නේ හේතුවක් නිසා උපදින ධර්මයක් කියලා. ඒ ධම්මා හේතුප්පබවා. මේ ධර්මයේ හේතුවකින් ප්‍රභවී වෙච්ච දෙයක්. හේතුවක් නිසා හටගන්න ධර්මයක් කියලා දන්නේ නැහැ රාග දේශ මෝහ කියන්නේ. ඔහු හිතන් ඉන්නේ රාගය කියන්නේ මගේ ස්වභාවය, ද්වේෂය කියන්නේ මගේ ස්වභාවය, මෝහය කියන්නේ මගේ ස්වභාවය කියලා. අන්න පෘථග්ජනයා හිතන් ඉන්න විදිය. මේ හේතුඵල ධර්මයේ දකින්නේ නැහැ ඔහු. ඔහු හිතන් ඉන්නේ රාග දේශ මෝහ අහේතුක ධර්මයක් කියලා. නෑ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අන්න පෙන්වා දෙනවා මේ රාග දේශ මොහ ඔබේ හිතේ හටගන්නේ මක් නිසාද? මෙන්න මේ අවිජ්ජාව කියන හේතුව ඔබ තුල පවතින නිසා. චිත්තසංතානේ මෙන්න මේ අවිජ්ජාව කියන හේතුව පවතින තුරු ඒ අවිජ්ජාව හේතු කරගෙන රාගයේ දේශයේ මෝහය උපදිනවා නතර කරන්න බෑ. අද උදේත් අපේ එක්තරා මහත්මයෙක් එක්ක කතා කරද්දී තුමා කිව්වේ තමන්ගේ මවට හරියට කේන්ති යනවා. අම්මේ කොච්චරවත් කේන්ති ගන්න එපා කියලා කිව්වත් ඒක හරියන්නේ නැහැ. ඒට හැමතිස්සෙම අප්‍රමාණ විදිහට ද්වේෂය ඇති වෙනවා කියලා. එහෙම නතර කරන්න බෑ ද්වේෂය. දේශය දැන් කෙනෙක් අධික රාගයෙන් යුක්තව කාම මිත්‍යාචාරයේ යෙදෙනවා. අපි කියනවා මේ බලන්නකෝ ඔහොම කාම මිත්‍යාචාරයේ යෙදෙන්න එපා. වාගේ රාගය පාලනය කරගන්නකෝ. ඊට පස්සේ කෙනෙක් රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, මරා ගන්නවා, හැමතිස්සෙම කුලල් කා ගන්නවා, කෙස්වලු පටලව ගන්නවා. අපි කියනවා මේ ඔහොම රණ්ඩු වෙන්න එපා. වාගේ දේශය පාලනය කරගන්නකෝ. තව කෙනෙක් හැමතිස්සෙම අහංකාරකමින්, උඩුකමින්, මානෙන්, බයෙන්, සැකයෙන් තැතිගෙන ඉන්නවා. ඒක තමයි මෝහය. අපි කියනවා මේ ඔයාගේ මෝහය පාලනය කරගන්නකෝ, ඒ මානෙ අහංකාරකම් පාලනය කරගන්නකෝ. පුළුවන් වැඩක්ද මේ කියන්නේ? අපි කියන මිනිහෙක් ඉන්නවා ගිනි ගොඩක් මැද්ද ඉඳගෙන. ගිනි ජාලාවක් මැද්ද මේ මිනිහා දැවෙනවා දැන්. දැවි දැවි කෑ ගහනවා. එතකොට අපි කියනවා අනේ ඔහොම කෑ ගහන්න එපා. ඔය වේදනාව ඉවස ගන්නකෝ, හිතන්නකෝ ඒ ගින්දර සිහිලසයි කියලා. පුළුවන් ද හිම හිතන්න? ගිනි ගොඩක් මැද්ද ඉන්න මිනිහට පුළුවන් ද ගින්දර සිසිලසයි කියලා හිතන්න? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් දැවෙන මිනිහට අපි කියනවා රාගයේ, දේශයේ, මෝහය පාලනය කරගන්න. පුළුවන් ද කරගන්න? පුළුවන් දෙයක්ද මේ කියන්නේ? ඇයි ඒ? ඔහු දන්නේ ඒක තමයි පෘථග්ජනකම කිව්වේ. පෘථග්ජනයා දන්නේ මේ රාගයේ, දේශයේ, මෝහය කියන්නේ හේතුවක ඵලයක් බව. පෘථග්ජනයා දන්නේ හේතුව නිරුද්ධ කළොත් මේ රාග, දේශ, මෝහ නිරුද්ධ වෙලා අවසන් වෙන බව. දන්නේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුවක් නිසා නම් මේ රාගයේ, දේශයේ, මෝහය උපදින්නේ. ඒ හේතුව නැසූ තැන ඒ රාගයේ, දේශයේ, මෝහය ක්ෂය වෙනවා. එහෙනම් අන්නේ හිතේ උපදින රාගයේ, දේශයේ, මෝහය තමයි පින්වතුනි සසර ගින්දර. දැන් බලන්න රාගය කියන්නේ කොච්චර ගින්දරක්ද? අපේ මේ පොලිසිය මහත්තුරු ඉන්නේ කිතාම හොඳයි. එතුමාලගෙන් අහන්න ඕනනම් මිනිස්සු රාගය නිසා කරන අපරාධ එතුමාලා දන්නව හොඳට. මොනතරම් කාම අපරාධ කරනවද රාගයෙන් දැවි දැවි? රාගයේ ගින්දරක් බව පේනව නේද? මිනිස්සු රාගයෙන් කරන අපරාධ දිහා බලලා කී දෙනෙක් කඳුළු සලනවද? කී දෙනෙක්ගේ හදවත්වල ගින්දර ඇවිලෙනවද? රාගයේ ගින්දරක්. කෙනෙක් කාම මිත්‍යාචාරයේ යෙදෙනවා. කාම මිත්‍යාචාරයේ යෙදෙනකොට මොකද වෙන්නේ? යම්කිසි පුරුෂයෙක් තමන්ගේ බිරිඳව ඉක්මවලා යනවා. නැත්නම් යම්කිසි ස්ත්‍රියක් තමන්ගේ පුරුෂයා ඉක්මවනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පුරුෂයාට හෝ ස්ත්‍රියට මොනතරම් ගින්දරක් දුරුම වෙන්නේ? එපමණක්ද? ඔවුන්ට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට කොච්චර ගින්දරක් උරුම වෙනවද? එපමණක්ද? ඒ දෙමව්පියන්ට කොච්චර ගින්දරක් උරුම වෙනවද? ඒ සහෝදරයන්ට කොච්චර ගින්දරක් උරුම වෙනවද? ඒ ඥාති වර්ගයට දෙපාර්ශවයේම, එක පාර්ශවයක නෙවෙයි දෙපාර්ශවයේම. දෙපාර්ශවයේම සියලුම දෙනාට ගින්දර නේද උරුම කරලා දුන්නේ. එහෙනම් ඒ ගින්දර ඇවිල්ුවේ කුමකින්ද? රාගෙන්. එහෙනම් රාගය ගින්දරක්. තයෝ මේ භික්කවේ අග්ගී රාගග්ගී දේසග්ගී මෝහග්ගී මහාන ගින්දර තුනයි. රාග ගින්දර, දේශ ගින්දර, මෝහ ගින්දර. එහෙනම් අන්න රාග ගින්දරෙන් දැවි දැවි ජීවත් වෙනව බොහෝ දෙනා. එහෙම දැවෙනකොට ඉන්න බැරි වෙනකොට ඒ රාග ගින්දරෙන් දැවි දැවි සහනයක් හොයාගෙන අන්න තුච්ච හිත නැමැති මාර්යා කියනවා මේ ඔය රාග ගින්දර නිවා ගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඔන්න ඔය පාර යන කෙනෙක් අල්ලගෙන මොකක් හරි අපරාධයක් කරපන්. මොන කරා? දැන් ගින්දර නිවුණද? දැන් තමයි ගින්දර ඇවිලෙන්නේ. ඊට පස්සේ අල්ලංගේ ලහිරවි හිරේ විලංගුවේ දාලා එල්ලලා ගහනකොට මෙලොව වශයෙන් සැපද දැන්? ඊට පස්සේ මරණින් පස්සේ යන්න වෙන්නේ නිරයකට යොදුන් ගණන් උස ගිනි දැල් මැදි දැවෙන්න වෙන්නේ. එහෙනම් රාගය මහ ගින්දරක්. ද්වේෂය දැක්ක නේද? ද්වේෂයේ ගින්දර මම එකෙන්කට විස්තර කරන්න යන්න ඔබ ඥානවන්ත පිරිසක් සියලු දෙනා. නිසා කෙටියෙන් කිව්වත් වැටහෙනවනේ.
ද්වේෂය කියන්නේ මොන තරම් ගින්දරක්ද? දැක්ක නේද රටේ කොච්චර ගිනි ඇවිලුවද? පේනවා නේද ලෝකේ කොච්චර යුද්ධ අර රුසියාව එහෙම ගහගන්නේ? ගින්දර. මිනිස්සුන්ගේ හදවතේ ඇතිවෙච්ච ගින්දර තමයි අර මිසයිල් හරහා පිට වෙන්නේ. ද්වේෂයේ ගින්දර. රටවල් දවනවා, මිනිස්සුන්ගේ ජීවිත දවනවා ද්වේෂයේ ගින්දර. හිට්ලර්ගේ හිතේ ඇවිලිච්ච ද්වේෂ ගින්දරෙන් මිනිස්සු කෝටි 5ක් දැවුණා. මිනිස්සු කෝටි 5ක් හිට්ලර්ගේ හිතේ ඇවිලිච්ච ද්වේෂ ගින්දරෙන්. ලංකාවේ උදාහරණයක් ප්‍රභාකරන්ගේ හිතේ ඇවිලිච්ච ගින්දරෙන් කොච්චර ගිනි ඇවිලුණාද වසර 30ක් තිස්සේ මේ රටේ. අදත් ඒ වගේ මෝඩ වැඩ කරනවා. අදත් මතුවනාගතේ ගින්දර උපදින හේතු හදනවා. අඥාන මිනිස්සු මේ ධර්මයෙන් නිවෙන්නේ නැතුව ගිනි අවුලනවා. එතකොට පින්වතුනි එහෙනම් අන්න බලන්න ද්වේෂය කියන්නේ ගින්දරක්. ද්වේෂය කියන ගින්දරෙන් මේ ලෝකේ දැවෙනවා ඔබට පේනවා. ඔබේ හිත කොච්චර දැවෙනවද බලන්න. රාගය හටගත්තාම කොච්චර දැවෙනවද බලන්න හිත. ඒකට කියන්නේ කාම 10 කියලා. ඉන්න බෑ අසහනි. ද්වේෂය ඇති වුණාමත් එහෙමයි ඉන්න බෑ අසහනි. ඊළඟ මෝහය. මෝහය කියන්නේ අර මෝඩකම නිසා ඇතිවෙන මෝහය මමත්වය. මෝහයේ මමත්වය. මමත්වය නිසා ඇති වෙනවා අහංකාරකම, උඩඟුකම, මම ලুকু මිනිහා, මම జగතා, මම උගතා යන ආදි වශයෙන්, මම ධනවතා, මම නිලවතා, මම බලවතා යන ආදි වශයෙන්, මම ලස්සනයි යන ආදි වශයෙන් එක එක දේවල්. මානෙ. ඒ නිසා ඇති වෙනවා අහංකාරකම, උඩඟුකම. ඒ නිසාම ඇති වෙනවා බය, තැතිගැන්ම, ශෝකය, මෙන්න මෝහය. එහෙනම් මෝහෙන් කොච්චර දැවෙනවද? ඔබේ හිතේ මේ රාගයේ දේශයේ මොහේ හටගත්තොත් කොච්චර ඔබ දැවෙනවද මේ රාග දේශ මොහයන්ගෙන් මෙලොවදීම? එහෙනම් පින්වතුනි එපමණක්ද නෑ. ඒ උපදින රාග දේශ මොහ නිසාම මොකද දැන් වෙන්නේ? කර්ම ශක්තියක් ජනිත වෙනවා. ඒ කර්ම ශක්තිය මොකද වෙන්නේ? පරලොවත් අත්භවයක් නිර්මාණය කරලා දීලා පරලොවත් ගින්දර උරුම කරලා දෙනවා. එහෙනම් අන්න බලන්න රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් මෙලොව විතරක් නෙමෙයි පරලොවත් දවනවා. එහෙනම් දෙලොවම දවන මේ රාග දේශ මොහ ගින්දර නිවා දැමීම ඒ තමයි නිවන. රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මොහක්ඛයෝ නිබ්බාණං. රාගය ක්ෂය වීමයි, නිමවීමයි, අවසන් වීමයි නිවන. ද්වේෂය ක්ෂය වීමයි, නිමවීමයි, අවසන් වීමයි නිවන. මෝහය ක්ෂය වීමයි, අවසන් වීමයි, නිමවීමයි නිවන. එහෙනම් රාගය, දේශය, මෝහය නිවී යෑමයි නිවන. එහෙනම් ඒ රාගයේ, දේශයේ, මෝහේ නිවන්න පුළුවන් ක්‍රමවේදී තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. කුමක්ද ඒ ක්‍රමවේදී? මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. එහෙනම් ඔන්න බලන්න. ඒ ධර්මය මම ඔබට දැන් මනාව පෙන්වන අවසාන වශයෙන් උත්. එහෙනම් පින්වතුනි අනර කාමයේ සැපයි කියන මානසිකත්වයේ ඉන්නකම් කාමයේ සැපයි, කාමයෙන් වෙන්වීම දුකයි කියන ලෝක චින්තාවේ ඉන්නකම්, ලෞකික චින්තාවේ ඉන්නකම්, ලෞකික චින්තනයේ ඉන්නකම් මොකද්ද වෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා මොහොතක් පාසා ඒ පුද්ගලයාගේ සත්‍යයේ හිතේ රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. ඒ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මෙලොව වශයෙන්ම දැවි දැවි ඉන්න ගමන් කර්ම ශක්තියත් හටගෙන පරලොවත් ගින්දර උරුම වෙනවා. එහෙනම් අන්න බලන්න මෙන්න මේ කාමී ආස්වාදයේ සැපයි කියන පුද්ගලයා, ඒ කාමී ආස්වාදයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වයෙන් හොත් අවිජ්ජාව ඇති සත්වයා මෙලවත් දැවෙනවා, පරලොවත් දැවෙනවා. මෙලවත් 10යි, පරලොවත් 10යි, උන්නත් 10යි, මලත් 10යි. උන්නත් 10ය, මලත් 10ය. ඒ කියන්නේ මෙලවත් ගින්දර, පරලොවත් ගින්දර. ඔන්න ආස්වාදයෙන් අන්තිමට ලැබිච්ච ඵලය. ඔන්න කාමයෙන් ලැබිච්ච ඵලය. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාමයට, ආස්වාදයට දුක කියලා ආමන්ත්‍රණය කරනවා. යමකින් දුක උපදින්නේද මහාන ප්‍රඥාවෙන් ඒ දුක උපද්දන හේතුව දුක වශයෙන් දැකිය යුතුයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ ලෝකයා මේ විඳින දුකටනේ දුක කියන්නේ. බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ විඳින දුකට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ ඒ විඳින දුක උදා කරලා දීපු හේතුවට. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ හේතුවට, ලෝකයා දුක කියන්නේ ඵලයට. හේතුව මිහිරි, ඵලය අමිහිරි. හේතුව කාමී ආස්වාදයේ මිහිරි, ඵලය ජාති, ජරා, මරණ, ශෝක
පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, රාග, දේශ, මෝහ කියන 11 කින්දර. අන්න දැක්කද? විඳින කලට කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලත් අපේ ලෝවැඩ සංග්‍රහව තියෙනවා. එහෙනම් ආස්වාදයේ මිහිරි, කාමයේ මිහිරි, කාමයේ සැපයි. නමුත් ඵලය දුකයි. එහෙනම් අන්න මිහිරි ආස්වාදයේ මිහිරි කාමයේ අවසානයේ අමිහිරි මහා දුක්ඛ ස්කන්ධයක් උරුම කරලා දෙන්නේ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා ඥානවන්තයෝ දුක වශයෙන් දැකිය යුත්තේ විඳින දුක නොවේයි. ඒ විඳින දුක උදා කරලා දෙන හේතුවයි දුක වශයෙන් දැකිය යුත්තේ. ඒ විඳින දුක උදා කරලා දුන්නේ මෙන්න මේ කාමයේ නිසා නම්, ඒ විඳින දුක උදා කරලා දුන්නේ මේ කාමයේ විසින් නම්, ආස්වාද විසින් නම්, අන්න ඒ කාමයේ ආස්වාදය දුක වශයෙන් දැකිය යුතුයි. එහෙනම් බණ අසන ලද ආර්ය ශ්‍රාවකයෝ, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුක යනුවෙන් අවබෝධ කරගන්නා වූ සත්‍ය කුමක්ද? දුක්ඛ ආර්ය සත්‍යයයි. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ කාමයේ ආස්වාදය දුකයි කියන සත්‍ය කුමක් නිසාද දුක වෙන්නේ කියලා දැන් ඔබ දැක්කා. හේතුඵල ධර්මයට අනුකූලව. එහෙනම් පින්වතුනි, අනන්ත සසරේ පටන් මේ මොහොත දක්වා අද වෙනතුරු මේ ධර්මය අවබෝධ වුනේ නැත්නම් අද මේ මොහොත වෙනතුරු ඔබ තුල පැවතිය එහෙනම් කාමයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වය. අන්නේ නිසයි මොහොතක් පාසා ඔබේ සිතේ රාගය හටගත්තේ, ද්වේෂය හටගත්තේ, මෝහය හටගත්තේ. ඒ රාග දේශ මොහොතුනෙන් ඔබ දැවි දැවි ජීවත් වුනේ. ඔබ මේ රස්සා කරන්නේ, සමාජ යුතුයකම් කරන්නේ, කුටුම්බයක් හදාගෙන දුක් විඳින්නේ, මේ හැම දෙයක්ම කරන්නේ ඔබේ හිතේ රාගය හටගන්න නිසා, ද්වේෂය හටගන්න නිසා, මෝහය හටගන්න නිසා. මේ තුනෙනුත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම පෙන්වා දෙනවා මේ සංසාර ගමනට හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රාගය බව. රාගයයි. මොකද රාගය නිසා තමයි ද්වේෂයයි මෝහයයි දෙකත් හටගන්නේ. ඒ කියන්නේ කෙනෙක් මෙන්න මේ ආස්වාදේ විඳින්න යන නිසා තමයි අනවබෝධෙන් ඇහැ කන නාසය දිව ශරීර මාංශ පිනවන්න යන නිසා තමයි ඒ පිනවීම නොලැබී ගියාම, ඒ පිනවීම තව කෙනෙක් උදුරගත්තොත්, එහෙම නැත්නම් උදුර ගනී කියලා හිතුනොත්, ඒකට බාධාවක් ආවොත්, අවහිරතාවක් ආවොත් ද්වේෂය හටගන්නේ. එහෙනම් ද්වේෂය හටගන්න හේතු වෙන්නේ අර ආස්වාදයමයි, අර රාගයමයි. එහෙනම් ඒ නිසාමයි කෙනෙක් තුල තැතිගැන්ම, බය, අහංකාරකම, උඩුකකම, මානිය ඇති වෙන්නේ. ඒ කියන්නේ මෝහයත් ඇති වෙන්නේ. එහෙනම් රාගය නිසායි ද්වේෂයයි මෝහයයි දෙකම ඇති වෙන්නේ. එහෙනම් පින්වතුනි, තවත් මේ ධර්මය ඔබට පහසු කරනවා. එහෙනම් අපට ප්‍රධාන වශයෙන්ම දුරු කරගන්න තියෙන්නේ රාගයයි. එහෙනම් රාගය කියලා කියන්නේ තවත් විදිහකට ගත්තොත් කාමයටම නමක්. සංකල්පිත රාගයටමයි කාමේ. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. එහෙනම් බුදුවරු මේ ලෝකෙට ධර්මයේ දේශනා කරන්නේ රාගය දුරු කර ගනියු කියලා. උන්වහන්සේ පෙන්වා දෙනවා අපට මේ රාගය ආදීනව. රාගය ආදීනව තමයි මේ මහා භයානක දුක්ඛ ස්කන්ධය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කුමක්ද? විරාග ධමයි. විරාගෝ නිබ්බාණං. කෙනෙක් රාගය දුරු කළාද ඔහු සසර ගමනින් නිදහස් වෙනවා. දැන් ඔබට රාගය දුරු කරන්නේ කොහොමද කියලාත් පෙන්නලා දෙනවා. මගේ ධර්මයේ නෙමෙයි, මතක තියාගන්න අපගේ අසිරිමත් වූ මහා කාරුණික මහා ප්‍රඥ විශ්ව අග්‍ර මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ ධර්මය. උන්වහන්සේ පෙන්වා දෙනවා එහෙනම් මෙන්න මේ රාගය නිසායි සකල ලෝක සත්‍යම දුක් විඳින්නේ. රාගය නිසායි ද්වේෂය මොහය ඇති වෙන්නේ. එහෙනම් අපි මේ රාගය දුරු කරගත්තොත් අන්න නිවනටපත් වෙනවා. අන්න හිත නිවෙනවා. එහෙනම් රාගය දුරු වෙනකොට ද්වේෂයත් නිවෙනවා, මෝහයත් නිවෙනවා. මෙලොව වශයෙන්ම රාගය, දේශය, මොහය දුරු වුණා නම් පරලොව වශයෙන් නැවත මේ දුක්ඛ ස්කන්ධය හට ගන්න අවශ්‍ය කර්ම ශක්තිය නැහැ. එහෙනම් පරලොවත් දුක් ගින්දර නිවුණා වෙනවා. එහෙනම් මෙලොවත් නිවුණා වෙනවා, පරලොව පිරිනිවුණා වෙනවා. පරලොව සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. එහෙනම් අන්න බලන්න පින්වතුනි, එහෙනම් මෙන්න මේ අවිජ්ජාව හේතුවෙන් තමයි එහෙනම් මේ රාග දේශ මොහ උපදින්නේ. එහෙනම් මෙන්න මේ අවිජ්ජාව තමයි මෙන්න මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මානසිකත්වය. එහෙනම් මේ බණ අහගෙන ඉන්නකොට කෙනෙක් තුල උපදිනවා මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති විජ්ජා අයං උච්චති සම්මාදිට්ඨි. අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති නේ කියේ මොකද්ද? සෝවාන් ඵලයටපත් වෙනවා.
මොකද සෝවාන් ඵලය කිව්වේ? මෙතෙක් අවබෝධ නොවෙච්ච මේ සත්‍ය හතර අවබෝධ වෙනවා. ඔන්න සත්‍ය හතර දැන් ඔබට මම පෙළගස්සලා පෙන්නනවා. මොකද දුක්ඛාරි සත්‍ය කියන්නේ එහෙමනම්? දුක්ඛාරි සත්‍ය කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ කාමී ආස්වාදයේ පසුපස හඹා යාමෙන් උරුම වන්නේ දුකය කියන සත්‍ය. දැන් අපි හිතන් හිටියේ කොහොමද? කාමී ආස්වාදයේ පසුපස හඹා යාමෙන් උරුම වන්නේ සැපය කියලා මෙච්චර කාලයක් සංසාරේ හිතන් හිටියේ. මෙන්න අනුසෝත චින්තනය නොහොත් මෙන්න පෘථග්ජන චින්තනය. පෘථග්ජන චින්තනය තමයි කාමී ආස්වාදයේ Tamanට සැප පිණිස පවතින්නේ කියන මුලා සහගත මානසිකත්වයේ චින්තනය. එහෙනම් ආර්ය චින්තනය මොකද්ද? ආර්ය සිංහලයට රටමේ ආර්ය චින්තනය මොකද්ද? මේ කාමී ආස්වාදයේ දුක පිණිසම පවතින්නේ කියන සත්‍ය. අන්නේ කාමී ආස්වාදය මෙලවත් පරලවත් දුක පිණිසම පවතින්නේ කියන සත්‍ය Tamanට ප්‍රත්‍යක්ෂ වුණා නම් අන්න දුක්ඛාරි සත්‍ය අවබෝධ වුණා කියනවා. කවුරුවත් කියන නිසා නෙවෙයි. මේ හේතුඵල ධර්මයට අනුකූලව Taman දකිනවා. එහෙනම් මෙහෙමයි රාගදේශ මොහ උපදින්නේ. ඒ රාගදේශ මොහ නිසා තමයි මේ ජීවිතේ දැවෙන්නේ. ඒ රාගදේශ මොහ තුළින් උපදින කර්ම ශක්තිය නිසායි පරලෝ ජීවිතයක් දැවෙන්නේ. එහෙනම් අන්න දකිනවා දුක්ඛාරි සත්‍යයේ සමගම. අන්න දුක්ඛාරි සත්‍ය. එහෙනම් දෙවනුව දකිනවා දුක්ඛ සමුදයාරි සත්‍යය මොකද්ද? එහෙනම් දකිනවා මේ සංසාරේ දුක් විඳින සත්‍යයක් වශයෙන් උපදින්න සිද්ධ වෙන්නේ. නැවත නැවත මේ ජරා මරණ අතර දෝලණය වෙන්න සිද්ධ වෙන්නේ. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස දුක් ගොඩක උරුමකාරයෙක් වෙලා මේ භයානක ඝෝර කටුක සංසාරේ සැරිසරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ කාමය කියන මෙන්න මේ කාමය ගැන මෙන්න මේ ආස්වාදය ගැන ඇල්ම ආදරය ආශාව ප්‍රේමය තමන් තුළ පවතින තුරු කියලා. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කෝතෝ භයං. ප්‍රේමයයි සෝකේ භය ජනිත කරන්නේ. ඔතන ප්‍රේමය කියලා කියන්නේ තණ්හාවට නමක්. තණ්හාව කියන්නේ මොකද්ද? පංචකාම ආස්වාදයේ කෙරෙහි ඇති ඇල්ම. ආස්වාදයේ කාමයේ කෙරෙහි ඇති ඇල්ම තමයි තණ්හාව කියන්නේ. එහෙනම් ඒ තණ්හාව පවතින තුරු මොකද වෙන්නේ? සංඛාර රැස් වෙනවා. සංඛාර උපදිනවා. සංඛාර තුලින් සසර ගොඩ නගනවා. එහෙනම් අන්නේ අනුසාරින් දකින්නවා දුක්ඛ සමුදයාරි සත්‍ය. දුක උදා වෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. මොකද්ද? තමන් තුළම පවතින මෙන්න මේ තණ්හාව නොහොත් මේ පංචකාමයන් ගැන මේ ආස්වාදය ගැන ඇති ඇල්ම නිසායි. අන දුක්ඛ සමුදයාරි සත්‍ය. අන සත්‍යයන් දෙකයි. දැන් මේ සත්‍ය හතරම එක සැරේ අවබෝධ වෙන්නේ. නමුත් මම ඔබට එකින් එක පෙළගස්සලා පෙන්නනවා. ඊට පස්සේ ඊළඟට අවබෝධ වෙනවා මොකද්ද? එහෙනම් හේතුවක් නිසා නම් මේ දුක්ඛස්කන්ධයේ සමුදය වෙන්නේ. ඒ හේතුව නිරුද්ධ වුණොත් මේ දුක්ඛස්කන්ධය නිරුද්ධ වෙනවා. හේතුන් පටිසම්භූතං හේතු භංගා නිරුද්ධති. ඔය තියෙන පටිසමුපාදය. ඒකයි කිය යෝ පටිච්ච සමුපාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුපාදය දැක්කොත් තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ අමා ධර්මයේ දකින්නේ. සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දැක්කොත් තමයි බුදුරජාණන් වහන්සේව දකින්නේ. අපේ පොලිස් නිලධාරි මහත්තයෙක් ධර්මය අහලා හොඳ ධර්මයේ අහලා අවබෝධ වෙච්ච අපේ පින්වත් මහත්තයෙක් කියපු කතාව මොකද්ද? දැන් තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ කිව්වා. ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්නේ. එතකොට පේනවා මේ විශ්වයේ අග්‍ර මහා උත්තමයන්න් වහන්සේව ධර්මයේ තුලින්. එහෙනම් පින්වතුනි අන්න පටිච්චසමුපාදය දැන් මොකද්ද පටිච්චසමුපාදය? ඉතිමාස්පින් සතියදං හෝති මාසුපාදං උප්පාජිති. මේ හේතු ඇති කල්ලි මේ උපදී. මේ හේතු ඇති කල්ලි මේ උපදී. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ උපන් කල්ලි මේ උපදී. එහෙනම් අවිජ්ජාව ඇතිතුරු. ඒ කියන්නේ මේ කාමයේ ආස්වාදය සැපයි කියන මානසිකත්වයේ ඇතිතුරු මෙන්න මේ රාග දේශ මොහ උපදිනවා සසර ගොඩ නැගෙනවා. එහෙනම් අන්න දැක්ක දුක්ඛ ආර්ය සත්‍යයක් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක්. යංකින්ච සමුදය ධම්මං කියන එක දැක්කා. දැන් දකින්නේ සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන ධර්මය. එහෙනම් ඒ සියල්ල නිරුද්ධ කළ හැකි. කෙසේද? හේතුව බිඳ හැරීමෙන්. හේතු භංගා නිරුද්ධති. හේතු බිඳ හැරිය ගමන් රාග දේශ මොහ නිරුද්ධ වෙනවා. එහෙනම් රාග දේශ මොහ නිරුද්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ අවිජ්ජාව නිරුද්ධ වුණොත්. ඒ කිව්වේ එහෙනම් ඔබ දැන් මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගන්නවා. ඒ අනුසාරයෙන් ඔබ දකින්නවා දැන් එහෙනම් මේ තමන් තුල පවතින මෙන්න මේ පංචකාම ආස්වාදය ගැන මෙන්න මේ කාම ආස්වාදය ගැන කාමයේ ගැන ආස්වාදය ගැන ඇති ඇල්ම හිතින් දුරු වුණා නම්
අන්න එදාට මොකද වෙන්නේ? නැවත සංසාරාත්භවය නිර්මාණය වෙන්නේ නැහැ. දුක අවසන් වෙනවා. කොහොමද? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා කෙලවරට ගියාම ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. මොකද පටිසම්පාද විග්‍රහ කරන්න කාලයක් නැහැ මේ වෙලාවේ. මේ ධර්මයේ මේ න්‍යායාත්මකව ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මේ මොහොතට ගැලපෙන මට්ටමින් මම මේ දේශනා කරන්නේ. එහෙනම් පින්වතුනි මේ අවසාන කොටස මේ ධර්ම දේශනාවේ අන්තිම විනාඩි කිහිපය යන්නේ. හොඳට අහගන්න. මේ ටික අහගත්තේ නැත්නම් ඉතින් මෙතෙක් අහගත්ත ධර්මයක් වැඩක් නැහැ. එහෙනම් පින්වතුනි දුක්ඛ නිරෝධාර සත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මෙසේ මේ අවිජ්ජාව නිරෝධ කිරීමෙන් මේ දුක්ඛ ස්කන්ධය කෙලවර වෙනවා. අවිජ්ජා නිරෝධ වුණොත් කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැත්නම් මෙලවත් පරලොවත් දුක අවසන්. එහෙනම් ඒ රහතන් වහන්සේ මරණයේ තෙක් විපාක වශයෙන් හටගත්ත පංචස්කන්ධය දරාගෙන ජීවත් වෙන එච්චරයි. එච්චරයි. එතනින් එහාට උන්වහන්සේට චෛතසික වශයෙන් හිතේ දුකක් හටගන්නේ නැහැ. කායික දුක් හටගන්නවා. කායික දුක් හටගන්න එක නතර කරන්න බැහැ රහත් උනා. දුක්ඛ සාගත කාය විඥානය කියලා එකක් රහතන් වහන්සේටත් හටගන්නවා. ඒ නිසා රහතන් වහන්සේට කායේ දුක් හටගන්නවා. හිතේ දුක් හටගන්නේ නැහැ. හිතේ දුක අවසන්. මොකද හිතේ දුක හටගත්තේ රාගේ දේශේ මොහේ නිසායි. එහෙනම් රාගේ දේශේ මොහේ දුරු වුණාම හිතේ දුක අවසන්. හිතේ දුක විතරක් නෙවෙයි සසර දුකම අවසන්. එහෙනම් අන්නේ සත්‍ය දකින්නවා දුක්ඛ නිරෝධාරි සත්‍ය. ඊළඟට එහෙනම් අවසන් වශයෙන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර සත්‍ය කුමක්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර සත්‍ය කියලා කියන්නේ එහෙමනම් දැන් Taman තුල පවතිනවා මෙන්න මේ තණ්හාව පංචකාම ආස්වාදයේ කෙරෙහි ඇති ඇල්ම. දැන් මේ බණ ටික ඇහුවා කියලා සෝවාන් ඵලයටපත් වුණා කියලා එක්වරම මේ තණ්හාව සිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කාමයේ කෙරෙහි තියෙන ආස්වාදයේ කෙරෙහි තියෙන ඇල්ම තණ්හාව ක්ෂය වෙන්නේ එක සැරේ. එහෙනම් මොකද දැන් කරන්න තියෙන්නේ? දැන් මෙන්න මේ තණ්හාව ක්ෂය කරගන්න නම් අපි හැමතිස්සෙම මේ තණ්හාව උපද්දන මූල හේතුව නසන්න ඕන. තණ්හාව උපද්දන්නේ මෙන්න මේ අවිජ්ජාව හේතුවෙන්. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මානසිකත්වය නොහොත් අවිජ්ජාව යම් සිතක පවතින තුරු ඒ සිතේ ඒ පංචකාම ආස්වාදයේ කෙරෙහි ඇල්ම උපදිනවා. ඒකට කියනවා තණ්හාව. එහෙනම් අපි පාලියෙන් කියනවා අවිජ්ජා තණ්හා. සිංහලෙන් කිව්වොත් පංචකාම ආස්වාදයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වය තමයි අවිජ්ජාව. ඒ පංචකාම ආස්වාදයේ කෙරෙහි ඇති ඇල්ම තමයි තණ්හාව. එන බලන්න මේ දෙක එකට එකක් බද්ධ වෙලා තියෙන්නේ. අවිජ්ජාව පවතින තුරු තණ්හාව පවතිනවා. එහෙනම් කාට හරි තණ්හාව නසන්න අවශ්‍ය නම් අන්‍යයා මේ අවිජ්ජාව දුරු කරන්න ඕන. එහෙනම් එයා මොකද්ද ඒකට කරන්න ඕන? එකම දේ කරන්න තියෙන මොකද්ද? නිරන්තරයෙන් මේ කාමී ආස්වාදේ ආදීනව පැත්ත නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න ඕන. අර මාළුවා අර බිලී කටුවට අහු නොවී ඉන්න නම් ඒ මාළුවා අන්නර ඇම ගැන තියෙන ආශාව තණ්හාව හිතින් දුරු කරගන්න ඕන. ඒ ආශාව තණ්හාව හිතින් දුරු කරගන්න නම් මාළුව හැමතිස්සෙම සත්‍ය නුවණින් දකිමින් මෙනෙහි කරමින් වාසය කරන්න ඕන. එක දවසකින් එක මොහොතකින් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. යම් කාල පරාසයක් ගත වෙනවා එකිනෙකාගේ ඥාන ශක්තිය අනුව. එහෙනම් මාළුවා නිරන්තරයෙන්ම මේ ඇම කලින් හිතන් හිටියේ සැපයි කියලා මාළුවා ඇම සැපයි කියලා හිතන තාක්කල් මාළුවා ඉන්නේ භයානක මරණයක් ඉදිරියේ. ලෝක සත්‍යය කාමයේ සැපයි කියලා හිතන තාක්කල් ලෝක සත්‍යය ඉන්නේ භයානක සංසාර දුක ඉදිරියේ. එහෙනම් මාළුවා නිරන්තරයෙන් සිහිකලොත් මේ ඇත්ත මොකද්ද? මේ ඇම යට මහ භයානක බිලී කටුවක් හංගලා තියෙනවා. ඒ නිසා ඒ බිලී කටුව ලැබෙන්නේ මේ කාමයේ මේ ඇම ගිලින්න ගියොත් නම් එහෙනම් මේ ඇම දුක වශයෙන් දකින්න ඕන මාළුවා. එහෙනම් මාළුවා නිරන්තරයෙන් මේ ඇම දුකයි කියලා නුවණින් මෙනෙහි කරන්න ගත්තොත් මාළුවා තුල මේ ඇම කෙරෙහි තියෙන චන්දරාගය, තණ්හාව, ඇල්ම, ආසාව දුර වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? මාළුවා සදහටම අර බිලී කටුව කියන අනතුරෙන් නිදහස් වෙනවා. ඒ වගේම තමයි යමෙක් මෙන්න මේ කාමී ආස්වාදයේ ආදීනව මෙච්චර කාලයක් මොකද කල්පනා කරේ? කාමී ආස්වාදයේ ආනිසංස පැත්ත සැපයි කියලාමනේ හිතුවේ. ඒ නිසා තමයි රාගය වැඩුණේ, ද්වේෂය වැඩුණේ, මෝහය වැඩුණේ. දැන් එහෙනම් පටිසෝත චින්තනය කිව්වේ අනෙක් පසට හිතන එක පින්වතුනි. සුද්ධ සිංහලෙන් ඔබට කිව්වොත් නිවන් දකින්න එකම දෙයයි අවශ්‍ය මොකද්ද? අනෙක් පසට හිතන්න ඕන. අන්න ඒකට පටිසෝත චින්තනය නොහොත් ලෝකෝත්තර චින්තනය කියලා කියන්නේ.
ලෝකෝත්තර ධර්මය කියන්නේ මොකද්ද? ලෝකයා හිතන දිශාවට නෙමෙයි ලෝකයා නොහිතන දිශාවට අපි හිතනවා. ලෝකයා යන්නේ ගඟ පහළට, අපි යන්නේ ගඟ ඉහළට. උඩුගම් බලා යන පටිසෝතගාමී චින්තකයා නොහොත් සෝවාන් පුද්ගලයා බිහි වෙනවා. එහෙනම් නිවන් දකින්න කුමක්ද කරන්න ඕන? රාගයේ දේශයේ මොහේ දුරු කරගන්න නම් නිරන්තරයෙන් අනෙක් පසට හිතන චින්තනයේ පිහිටන්න ඕන. ඒ චින්තනයේ පිහිටියා නම් අන්න කියන සෝවාන් වුණා. මේ බණ අහගෙන ඉන්නකොට ඒක වෙන්නේ. බණ අහගෙන ඉන්නකොටත් වෙන්න පුළුවන්. අහපු ධර්මයේ නැවත ගෙදර ගිහිල්ලා Tamanට සුව පහසුව, ඒ කියන්නේ ඒ ධර්මයේ මනාකොට මෙනෙහි කිරීමෙනුත් ඒ தත්වෙට ළඟා වෙන්න පුළුවන්. කොයි විදියෙන් හරි මේ බණ අහගෙන ඉන්නකොට හරි අහපු බණ නුවණින් මෙනෙහි කරනකොට හරි තමන්ගේ චින්තනය අනෙක් පසට පරිවර්තනය වෙනවා. අන්නේ අනෙක් පසට පරිවර්තනය වෙන පළමුවෙනි ලක්ෂ්‍යයට කියනවා සෝවාන් ඵල චිත්තය. එයින් පස්සේ ආ සසර දුකෙන් නිදහස්. ආයි සංසාර දුකට වැටෙන්නේ නැහැ. ආයි සතර අපායන් සදාටම නිදහස්. එහෙනම් පින්වතුනි, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍ය කියන්නේ මෙන්න මේ කාමී ආස්වාදේ ආදීනව නුවණින් දකිමින් වාසය කිරීමයි. කාමී ආස්වාදේ ආදීනව නුවණින් දකිමින් වාසය කිරීමයි. තමන් අනුවත් අනුන් අනුවත් මේ කාමී ආස්වාදේ නිසා මෙලවත් පරලොවත් දුක උදා වෙන ආකාරය නුවණින් දැකීමයි, නුවණින් දකිමින් වාසය කිරීමයි සමථ විදර්ශනා කියලා කියන්නේ. ඒ නිසා අන්න එයා තුල සම්මා දිට්ඨිය ඇති වුණා. මුලින්ම බණ අහද්දි දැන් සම්මා දිට්ඨිය කියව මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් සම්මා දිට්ඨිය. දුක්ඛේ ඥානං අන්න බලන්න අවිද්‍යාව කියව මොකද්ද? දුක්ඛේ අඥානං දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං අයං උච්චති අවිජ්ජා. එහෙනම් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමයි අවිජ්ජාව. ඒ නිසයි සංසාරේ දුක් විඳින්නේ. එහෙනම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මාදිට්ඨිය අයං උච්චති විජ්ජා. එහෙනම් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් කෙනෙක්ට අන්‍ය විජ්ජාව අවබෝධ කරගන්නවා. විද්‍යාව අවබෝධ කරගන්න විද්‍යාව. එයා සම්මාදිට්ඨියටපත් වෙනවා. සම්මාදිට්ඨියටපත් වුණා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වුණා. සෝතේට ආපන්න වුණා, සෝතාපන්න වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතේ කියලා කියන ධර්මයේ. එහෙනම් අන්න සෝතේට ආපන්න වුණා, පැමිණියා, අන්න සෝතාපන්න වුණා. එහෙනම් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වුණා නම් අන්න සෝවාන් වුණා. සෝවාන් වුණාම තමන්ගේ චින්තනය අනෙක් පසට පරිවර්තනය වෙනවා. අනෙක් පසට චින්තනය පරිවර්තනය වෙනවත් එක්කම අප්‍රමාණ නිදහසක් සැහැල්ලුවක් ඔබට දැනෙන්න ගනි. එපමණක් නෙවෙයි, ඒ චින්තනයේ දැන් පිහිටාගෙන කටයුතු කරනකොට මොකද වෙන්නේ? රාගයේ දේශයේ මෝහය මාත්‍රයෙන් මාත්‍රය නිරුද්ධ වෙනවා, ෂේ වෙලා යනවා, නූපදින තත්ත්වයටපත් වෙනවා. අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා කියලා අන්නර රාග දේශ මොහ මෙතෙක් හටගත් අර බලවත්ව මහා ගිනි වශයෙන් ඇතිවෙච්ච, මහා ගිනිදෙල් වශයෙන් ඇතිවෙච්ච මේ රාග දේශ මොහ ගින්දර ටික ටික නිවිලා යනවා. හිත නිවීමටපත් වෙනවා. රාගයේ දේශයේ මොහේ නිවීමටපත් වීම නිසා කර්ම ශක්තියත් නිරුද්ධ වෙලා යනවා. මෙලවත් ගින්දර ඉවරයි, පරලොවත් ගින්දර ඉවරයි. එහෙනම් අන්න ඒ අනුසාරයෙන් එයා නිවනටපත් වෙනවා. එහෙනම් මේ ජීවිතේදීම ඔබට පුළුවන්කම ලැබෙනවා. ඔබ ඥානවන්තයෙක් නම්, ඔබ වීරියවන්තයෙක් නම් මෙපමණකින් නොනැවති. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ වූ පමණින්ම රාග දේශ මොහ දුරු වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වීමට කියනවා සෝවාන් වුණා කියලා. සෝවාන් වුණාට පස්සේ තමයි නිවන් මඟ වඩන්න තියෙන්නේ. සෝවාන් වෙන්න ඉස්සෙල්ලා නිවන් මඟ වඩන්න බෑ. මොකද රාගයේ දේශයේ මොහේ දුරු කරන හැටි දැක්කනම් අන්න එකට කිව්වා සෝවාන් වුණා කියලා. රාගයේ දේශයේ මොහේ දුරු කරන හැටි දැක්කේ නැති කෙනෙක් කොහොමද රාගයේ දේශයේ මොහේ දුරු කරන්නේ? ඒ නිසා පින්වතුනි, ඉස්සෙල්ලාම නිවන් දකින්න නම් බණහන්න ඕන. සමහරු යනවා භාවනා කරන්න. ඉස්සෙල්ලාම බණහන්න ඕන. බණහලා මේ ධර්මාවබෝධය ලබා ගන්න ඕන. මේ න්‍යාය ධර්මය අවබෝධ වෙන්න ඕන. අන්න ඒකට සෝවාන් වෙනවා කියන්නේ. එහෙනම් ඒ සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා දිගින් දිගට කාමී ආස්වාදයේ ආදීනෝ නුවණින් මෙනෙහි කරමින් කල් ගෙවනකොට උපරිම අවුරුදු 7ක් ඇතුළත සියලු රාග දේශ මොහ නසා ගන්න. උත්තරීතර අරිහත් ඵලයටපත් වෙන්න. එහෙනම් අරිහත් ඵලය කියන්නේ සියලු රාග දේශ මොහ නසාගත් උත්තමයා. චිත්තසංතානිය අතිශය සුපැහැදිලි සුපිරිසුදුයි. ඒ පිරිසිදු හිතට කියනවා ප්‍රභාස්වර චිත්තය කියලා. ප්‍රභාස්වර චිත්තය කිව්වේ රාගයේ දේශයේ මොහය සහ මුලින්ම අවසන් වෙච්ච හිත. එහෙනම් දැන් ඔබ ධර්මයේ දැක්කම අනාකොට එහෙනම් රාගයේ දේශයේ මොහය අවසන් කරගන්න නම්
රාගේ දේශේ මොහේ සහ මුලින්ම හිතින් දුර්ලණ්ඩ නම් කරන්න ඕන කුමක්ද කියලා දැන් ඔබට වැටහුණා. නිරන්තරයෙන් කාමී ආස්වාදය ආදීන නෝනින් දකිමින් වාසය කිරීම. එහෙනම් අපි එපමණකින් නොනවති ඔබට අපේ කල්යාණ මිත්‍රයා කාලිංග මහතා හරහා ඉදිරියේදී ඔබතුමාලට පුළුවන් කලින් ආයේ පොලිසියට පැමිණිලි දාන්න දැන් එන්න පුළුවන් නිවන් මඟ හොයාගෙන. එතුමාව මුණ ගැහිලා අනාගතේ ඔබට පුළුවන් නිබ්බාන පටිපදා කියන පොත ඉල්ලගන්න. දැන් පොලිසිය බෙදන්නේ නිවනයි ලෝකෙට. එතුමාලයි පොත ඔබට ලබා දෙයි. ඒ නිසා ඒ ධර්මයේ මනාවකට පිළිටන්න. එහෙනම් ඒ අමා ධර්මයේ එපමණකින් නොනවති තව දුරටත් මේ ගැඹුරින් මේ ධර්මය ඔබට තේරුම් ගන්න ඕන නම් දේශනා 100 ගාණක් තියෙනවා YouTube එකේ ලෝතුරු වර්ණ කියලා. ඇත්ති වෙනකම් බණහන්න මේ භයානක සංසාර දුකින් නිදහස් වෙන්න. පතබ්බ්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලං වරං. පතබ්බ්‍යායක රජ්‍යේන මේ ආකාශය පොළොව පාලනය කරන සක්විති රජුරවන්ටත් වඩා සග්ගස්ස ගමනේනවා අර ස්වර්ගයන්ට ගමන් කරනවටත් වඩා සබ්බ ලෝකාදි පච්චේන සියලු ලෝකයන් වල අධිපතිකම දරන මහා බ්‍රහ්මෙක් වෙනවටත් වඩා සෝතාපට්ටි පලං වරං මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි උතුම් ශ්‍රේෂ්ඨ කුමක් නිසාද අර සක්විති රජුරුවොත් අර දෙවිවරුත් අර බ්‍රහ්මයාත් ඉන්නේ භයානක සසරේමයි. ඔව් සක්විති රජුරුණත් తాවකාලික සැපයක්. දිව්‍ය රාජ්‍යයක් කරත් తాවකාලික සැපයක්. බ්‍රහ්ම රාජ්‍යයක් කළත් తాවකාලික සැපයක්. හැබැයි සෝවාන් පුද්ගලයා උරුම කරගත්තේ සදාතනික සැපය. ඒ නිසා සෝවාන් පුද්ගලයා අර සියලුම දෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. අවසාන වශයෙන් මම ඔබට පැහැදිලි කරනවා තව වැදගත් කාරණා දෙකක්. එයින් පස්සේ මේ දේශනාව අවසන් කරනවා. පළමු කාරණය. සෝවාන් පුද්ගලයෙක් ඇයි සතර පායට නොවැටින්නේ? මේ අභිධර්ම කාරණාව පෙන්වන්නේ මෙතන ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙන පින්වතුන් ඉන්න බව පේන නිසා. ඇයි සෝවාන් වුණාම සතර පායට නොයන්නේ? මෙන්න මේ හේතුව නිසා. කාමී ආස්වාදය දුකයි කියන සත්‍ය යමෙක්ට අවබෝධ වුණ ගමන් එයා තුළ වෙනසක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ වෙනස? මේ චිත්තසංතානයේ පවතිනවා අපේ හිතවල පවතිනවා ඔක්කොම තියෙනවා සිත් 81ක්. මේ 81ක් වූ සිත් වලින් කාමාවචර සිත් වලින් කාමාවචර සිත් 12ක් තියෙනවා භයානක අකුසල සිත්. ඒ කියන්නේ සතර අපායට රැගෙන යන්න පුළුවන් විදිහ අකුසල සිත් තියෙනවා. ඒිනුත් 4ක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම සතර අපායට රැගෙන යන. සතර අපායට රැගෙන යන සිත් 4 තමයි මේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඔබට දැන ගැනීම පිණිස විතරයි මේ. සෝමනස්ස සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත සසංකාරික සිත. ඒ කිව්වේ සීනහ වෙමින් පව්වල විපාක නැහැ කියලා පව් කරන සිත් දෙක. ඒ සිත් දෙක සසංකාරික අසංකාරික කියන්නේ තමන් විසින්, අසංකාරික කියන්නේ තමන් විසින් උපදව ගන්න සිත, සසංකාරික කියන්නේ තව කෙනෙක් විසින් උපද්දන සිත. එතකොට පව් hina වෙමින් පව් කරන සිත් දෙකක් ඔය දෙක. ඔන්න ඔය දෙක දුර වෙනවා සෝවාන් පුද්ගලයාගෙන්. ඊළඟට උපේක්ෂා සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත සසංකාරික සිත. ඒ කිව්වේ මොකද්ද? අර ඉස්සෙල්ලා පව් කරන්නේ විනෝදයෙන්, hina වෙමින්, සතුටින්. දෙවෙනි හිත් දෙක කරන්න දෙයක් නැහැ, මොනව කරන්නද ඉතින්? දරු මල්ලෝ ටික නඩත්තු කරන්න මං ඉතින් ෆාම් එකක් කරගෙන යනවා. කවුරු හරි අහනවා මේ පව් නැද්ද ඕකේ? අනේ ඉතින් ඔය පව් පින් බලලාද කොහොමද ජීවත් වෙන්නේ? ආන්න. උපේක්ෂා සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත. සසංකාරික වෙන්නත් පුළුවන්. කියන්නේ තමන් විසින් ඒ හිත උපදව ගත්ත වෙන්නත් පුළුවන්. නැත්නම් තව කවුරු හරි උපද්දන කොහොමද? මොකක්වත් කරගන්න විදිහක් නැහැ මේ කාලේ හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් බිස්නස් එකක් කරමුකෝ. බිස්නස් එක මොන වගේ එකක්ද? කුකුල් ෆාම් එකක් දාමුකෝ. අනිපැද්දුව සිත. සසංකාරික කිව්වේ ඒකයි. එහෙනම් මෙන්න මේ කිව්ව භයානක හිත් 4 මතක තියාගන්න පින්වතුනි. ඔන්න ඔය හිත් 4 තියෙනකන් නිරේ ඇතුළු සතර අපාය උපදිනවා. නවත්තන්න බෑ. ඔය 4න් ඇදගෙන යනවාමයි සතර අපායට. එහෙනම් ඔය හිත් 4ම බිඳිලා යනවා සෝවාන් වෙනවත් එක්කම. සද්ධාහට මේ හිත් 4 දුර වෙලා යනවා. ආයි කිසිම දවසක සෝවාන් පුද්ගලයා සතර අපායට යන්නේ නැත්තේ අන්නේ නිසයි. එහෙනම් මතක තියාගන්න කවුරු මේ ලෝකෙ ඇහුවත් ඔබ බය නැතු උත්තරයක් දෙන්න. ඕන්න ඔය කිව්ව සෝමනස්ස සාගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත,
උපේක්ෂා සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත සසංකාරික කියන මේ භයානක සිත් හතරෙන් තමයි සතර අපායට ඇදගෙන යන්නේ. ඒ හිත් හතරම සෝවාන් වෙනවත් එක්කම දුරු වෙනවා. ඒ කියන්නේ කාමී ආස්වාදයේ දුකයි කියලා අවබෝධ වෙච්ච ගමන් මේ හිත් හතර දුරු වෙලා යනවා. එහෙනම් මං කියවනේ කාරණා දෙකයි තව පැහැදිලි කරන්න කියලා. ඒක කාරණාව. දෙවැනි එක ඔබට මහා සතුටක් උපදින කරුණ. මොකද? දවසක් බුදුරජාණන් වහන්සේ මහා සාගරයෙන් දිය බිඳුවක් අතට අරගෙන දිය බිඳුවක් නියපොත්තට අරගෙන අහනවා මහාන මේ මහා සාගරයේද ජලය වැඩි මගේ මේ නියපොත්තේද ජලය වැඩි මේ මහා සාගරයේ ජලයයි මගේ නියපොත්තේ තියෙන මේ දිය බිඳුව අතර වෙනස නුඹලාට කොහොමද වැටහෙන්නේ? භාගතුන් වහන්සේ මහා සාගරයේ තියෙන මේ සතර මහා සාගරයේ තියෙන ජලයත් එක්ක ගත්තාම භාගතුන් වහන්සේ ඔය නියපොත්තේ තියෙන ජලය කොහොම තකන්නද? ගණනකටවත් ගන්න බෑ. කලාවෙන් කලාවක්වත් නෑ උතන. එහෙනම් මහාන මතක තබා ගන්න යමක්. යමෙක් මේ උතුම් වූ අමා ධර්මයේ ශ්‍රී සද්ධර්මය අසා මනාකොට අසා අවබෝධ කරගත්තොත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අසා අවබෝධ කරගත්තොත් ඒ උතුම් වූ සෝවාන් පුද්ගලයා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ උතුම් වූ සෝවාන් පුද්ගලයා අවසන් කරන දුක මේ සතර මහා සාගරයේ ජලය වගේ. අවසන් කරන දුක සෝවාන් පුද්ගලයා අවසන් කරන දුක මේ සතර මහා සාගරයේ ජලය වගේ මහාන සෝවාන් පුද්ගලයාට මේ මතුවට නිමා කරන්න තියෙන දුක මගේ මේ නියපොත්තේ තියෙන දිය බිඳුව වගේ. ඇයි ඒ උපමාව උන්වහන්සේ දේශනා කළේ? අර ඔබ එහෙනම් දැනගන්න ඕන මොකද්ද මේ වෙනස? එහෙනම් අර සතර අපායේ තියෙන දුක තමයි අර සතර මහා සාගරයට උන්වහන්සේ උපමා කරේ. දැන් වැටහෙනවද යමක්? සතර මහා සාගරයට උපමා කළේ බුදු පියාණන් වහන්සේ මේ භයානක සතර අපායේ තියෙන දුක සුගතියේ තියෙන දුක උන්වහන්සේ උපමා කරන්නේ නියපොත්තේ තැවිරිච්ච දිය බිඳුවට. ඒ නිසා සෝවාන් පුද්ගලයන් නැවත උපදින්නේ සුගතිය විතරයි. සෝවාන් ඵලයේ ඉඳලා ඔබ මිය ගියොත් ඔබ උපදිනවා අතිශය මනෝරම්‍ය සුරම්‍ය දිව්‍ය තලයක. සකදාගාමි, ඒ කියන්නේ තව්තිසා චාතුර් මහරජික ආදී දිව්‍ය තලයක උපදිනවා. සකදාගාමි ඵලයටපත් වෙලා, ඒ කියන්නේ ඊටත් වඩා රාග දේශ මොහ දැන් දුරු කරගෙන දැන් සෝවාන් වුණා කියන්නේ ධර්මාබෝධය ලැබුවා විතරයි. එහෙනම් ඒ මට්ටමේ ඉඳලා මරුණත් උපදින්නේ අතිශය සුරම්‍ය දිව්‍ය ලෝකයක. ඊට වඩා එහාට ගිහිල්ලා තවදුරටත් මේ ධර්මයේ අනුගමනය කරලා භාවිත කරලා ආසේවිතාය භාවිතාය බහුලීකතාය ජීවිතයේ මේ ධර්මයේ අනුගමනය කරලා තවදුරටත් ඉස්සරහට ගියොත් රාගයෙන් දේශයෙන් මෝහෙන් අඩකින් අඩක් නිවිල යනවා. අන්න එතකොට කියනවා සකදාගාමි වුණා කියලා. අන්නේ සකදාගාමි ආර්ය ශ්‍රාවකයා උපදිනවා උතුම් තුසිත කියන දිව්‍ය ලෝකේ. අපගේ මෙත් මහ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න දිව්‍ය ලෝකේ. ඒ අසිරිමත් වූ මෙත් මහ බෝසතාණන් වහන්සේ පවා සියසින් දැක බලා ගන්න පුළුවන්. සන්තුසිත දිව්‍ය රාජාන් වහන්සේ වශයෙන් උන්වහන්සේ තුසිතේ වැඩ වසනවා. උන්වහන්සේ මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. එතනින් එහා පැත්තට නිවන් මඟ වැඩෙනවා. එහෙනම් අන්න තුසිත කියන අතිශය සුරම්‍ය මනෝරම්‍ය දිව්‍ය තලයේ උපදිනවා සකදාගාමි ආර්ය ශ්‍රාවකයා. එතනින් නොනවති තවදුරටත් වීරිය වඩලා මෙන්න මේ අප තුල තියෙන මේ කාමරාග පටික කියන ස්වභාව දෙකක් තියෙනවා. විස්තර කරන්න කාලෙමදි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවීමට කියනවා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස හයම පිනවීමේ ස්වභාවයට කියනවා කාමරාගය. ඇහැයි කනයි මනසයි විතරක් පිනවීමේ ස්වභාවයට කියනවා රූප රාගය. මනස විතරක් පිනවීමේ ස්වභාවයට කියනවා අරූප රාගය. නැවතත් කිව්වොත් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන හයම පිනවීමේ ස්වභාවයට කියනවා කාම රාගය. ඇහැයි කනයි මනසයි විතරක් පිනවීමේ ස්වභාවයට කියනවා රූප රාගය. මනස විතරක් පිනවීමේ ස්වභාවයට කියනවා අරූප රාගය. ඒ විදිහට තමයි කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා තල තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන හයම පිනවන කෙනා කාමාවචර තලයේ උපදින එයාට ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි කියන හයම ලැබෙනවා. රූප රාගයට සීමා වුණොත් ඇහැයි කනයි මනසයි විතරක් පිනවන තත්ත්වයට ආවොත් එයා උපදිනවා ගිහිල්ලා අනාගාමි බ්‍රහ්මයෙක් කියලා රූපාවචර බ්‍රහ්මතලයක අවිහාතප්ප සුදාස අකනිටාගෙන බ්‍රහ්මතල පහින් එකක. අන්න එයාට හම්බ වෙනවා ඇහැයි කනයි මනසයි. ඒ කියන්නේ කයක් නැහැ කියන එක නෙමෙයි. සුරම්‍ය ආලෝකමය කයක් තියෙනවා. රූපී මනෝමය කයක් තියෙනවා. ලස්සන මනෝ කයක් තියෙනවා. මනෝමය කයක් ආලෝකමය කයක් ඒක. ඒ කියන්නේ මානසික නිර්මාණය කරන ආලෝකමය කයක් බ්‍රහ්මයට තියෙනවා. එයා පාවිච්චි කරන්නේ ඇහැයි කනයි මනසයි විතරයි. නාසය දිව ශරීරය කියන තුන එයා භාවිත කරන්නේ නැහැ. ඒ නිසා නාසයක් නැහැ, දිවක් නැහැ. ඒ වගේම අරමුණු ලබන කයක් නැහැ. ආලෝකමය කයක් තියෙන්නේ.
ඊටත් එහා රාගෙ නිවිලා ගියොත් අරූප රාග කියන මට්ටමට ආවම මනස විතරයි පරිහරණය වෙන්නේ. ඒ නිසා මනස විතරක් ඇති අරූපාවචර බ්‍රහ්මයක් වෙලා උපදින අරූපාවචර තලෙ. මෙන්න මේ විදිහට කාම රාග, රූප රාග, අරූප රාග කියන ස්වභාව තුනක් තියෙනවා. මෙන්න මේ තුනෙන් අනාගාමී ඵලයටපත් වෙනකොට කාම රාගය කියන ස්වභාවයෙන් නැත්තටම නැති වෙලා යනවා. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයම පිනවන්න තිබිච්ච උමනාව නැති වෙලා යනවා. දැන් ඉතුරු වෙන්නේ ඇහැයි කනයි මනසයි විතරයි. පිනවන්න උමනාව වෙන්නේ. ඒ නිසා ඒක එච්චර ඒක අකුසලයක් නෙමෙයි, දරුණු අකුසලයක් නෙමෙයි. ඒකත් ඒකත් සම්මුතික වශයෙන් ගත්තාම නැත්නම් නිවනට අදාළව ගත්තාම සම්මුතික වශයෙන් ගත්තොත් ඒකට කුසලයේ කියන රූප රාගය කියන්නේ කුසලයක්. හැබැයි ලෝකෝත්තර ආර්ය විනයට අනුකූලව නිවනට අදාළව ගත්තාම ඒකත් අකුසලයක්. මොකද ඒකත් සංසාරේ උපදින්න හේතු වෙනවා. එහෙනම් අනාගාමී ඵලයටපත් වෙනකොට මොකද වෙන්නේ? කාම රාගය සම්පූර්ණයෙන්ම සිඳිලා යනවා. ඒ විතරක් නෙවෙයි. පටිඝයත් ඒ සමගම දුර වෙනවා. පටිඝය කිව්වේ ප්‍රතිගැටීම. ඒ කියන්නේ කවුරු හරි මොනවා එකක් හරි කිව්වොත් එකට එකක් කියන්න ඕන. ගැහුවොත් ගහන්න ඕන. මේ ස්වභාවය අප තුල තියෙනවා. මේකට කියන්නේ පටිඝය කියලා. මෙන්න මේ පටිඝයත් දුර වෙලා යනවා. එතකොට අන්න අනාගාමී උත්තමයේ බිහි වෙනවා. කාමරාග පටික දෙකම සහ මුලින්ම සිඳිච්ච අනාගාමී උත්තමයා. ඒ උත්තමයා උපදිනවා අර කිව්ව අපට වචනෙන් විස්තර කරන්න බැරි තරම් අලංකාර සුරම්‍ය බ්‍රහ්මතල පහෙන් එකක. අවිය අතප්ප සුදස්ස අකනිටාගෙන බ්‍රහ්මතල පහෙන් එකක. ශුද්ධාවාස බ්‍රහ්මතල පහෙන් එකක උපදිනවා අනාගාමී ඵලෙ ඉඳලා මැරුණොත්. යම් ආර්ය ශ්‍රාවකෙක් මේ ජීවිතයේදීම මේ අමා ධර්මය මනවින් දරාගෙන මේ ධර්මයේ නිරන්තරයෙන් භාවිත කරමින් සියලු රාග දේශ මොහ නසා ගන්න සමත් වුණොත්, සියලු කාම රාග, රූප රාග, අරූප රාග සිඳිලා ගියොත්, කාම භවයත් ඉක්මවනවා, රූප භවයත් ඉක්මවනවා, අරූප භවයත් ඉක්මවනවා, තුන් ලෝකයේම ඉක්මවපු ලෝකෝත්තර සදාතනික අමා නිවන් ශාන්තියටපත් උතුම් වූ අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ ජීවිතයේදීම සදාතනික වශයෙන්ම නිවෙනවා. සදාතනික නිවනටපත් වෙනවා. එහෙනම් ඒ අමා ධර්මයේ එසේ අවබෝධ කර ගැනීමෙන්, ඒ අමා ධර්මය මෙසේ අනුගමනය කිරීමෙන් ඒ ඵල ලැබමින් ඔබට පුළුවන්කම ලැබෙනවා ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදා කරගන්න. එහෙනම් පින්වතුනි, මෙතෙක් වෙලා මේ දේශනා වෙච්ච ධර්මය මේ ඇහුවා වගේම මනාකොට මනසින් දරාගෙන නැවත නැවත නුවණින් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම ඇතුලේ රාගයේ දේශයේ මොහේ දුරු වෙන බව ඔබට දකින්න ලැබෙනවා. ඔබටම අත්දකින්න ලැබෙනවා. ඒක සම්දිට්ඨිකෝ කිව්වේ කාගෙන්වත් ආයෙ අහන්න ඕනේ නැහැ. Tamanටම අත්දකින්න පුළුවන් ධර්මය. එහෙනම් ඒ ධර්මය අනුගමනය කරලා මේ ඉමක් වුණක් නැති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස රාග දේශ මොහ යන 11 කින්නේ දැවෙන මේ નિરර්ථක ඝෝර කටුක භයානක සංසාර දුක සදාටම අවසන් කර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදාතනික සැපත වශයෙන් නිවි සැනසී දේශවදාල ඒ නිච්ච මංගල පරම සන්තුෂ්ඨ කේමාති සුන්දර ප්‍රණීත ප්‍රවතර අජරාම රමා මහා නිර්වාණ ශාන්තියෙන්ම සැනසෙනවා. එය ස්ථිරය කාන්තයි කියන අදිෂ්ඨාන යුක්තව කවුරුත් හඬනගා සාදුකාරයක් පවත්වමු. තව සාදුකාරයක් පවත්වමු. හොඳයි. එහෙමනම් එයයි ධර්මය. එහෙනම් එතන ලෞකික ධර්මයයි ලෝකෝත්තර ධර්මයයි දෙකම විස්තර වුණා. දැන් ඔබ තීරණය කරන්න ඕන ලෝකේ තව දුරටත් සැරිසරනවද නිවනටපත් වෙනවද? තීරණය ඔබ යතේ. ඔබ ප්‍රඥාවන්තයෙක්ද? ඔබ වීරයවන්තයෙක්ද? ඔබේ ප්‍රඥාවේ ඔබේ වීරිය ස්වභාවය අනුව ඒ තීරණය ඔබ තුලින් එයි. ඒ නිසා පින්වතුනි, එහෙනම් එයයි ධර්මය. ඒ ධර්මයේ මනාකොට දරා ගන්න ඔබට මෙතනින් නොනැවති තව දුරටත් මේ ධර්ම මාර්ගයේ මනාකොට ගමන් කරන්න අවශ්‍ය නම් ලෝතුරු වර්ණ දහම් දේශනා ටිකට කන් දෙන්න. ඒ විතරක් නෙවෙයි, අපි ඔබට මේ ධර්ම දේශනාවට සහභාගී වෙච්ච සියලු පින්වතුන්ට අනාගතේ අපි මේ පොත් ටිකත් ලබා දෙන්නම්. නිබ්බාන පටිපදාය කියන්නේ නිවන් මඟ වඩන්න අවශ්‍ය කරන අවබෝධය. තව දුරටත් ආස්වාදේ කාමයේ ආදීන දකින්නේ කොහොමද කියලා. ඒක අපි කාලිංග මහත්මයා හරහා ඔබට ලබා දෙන්න කටයුතු කරන්නම්. එහෙමනම් පින්වතුනි, එයමා ධර්මය දරාගෙන මේ ලද උත්තරීතර මනුෂ්‍ය ජීවිතෙන් අග්‍රඵල නෙලාගෙන මේ ලද පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයෙන් අග්‍ර සැපත උදා කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න මේ අවස්ථාව මගහැරවගෙන හඬන වැළපෙන හූල්ලන සත්වයක් වෙන්නට එපා මේ සංසාරේ. එහෙනම්
නැවත වතාවක් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු